බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ තත්‍රකෝ භගවා භික්ඛුවා මං තේසි භික්ඛවෝති බදංතේති තේකෝ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතද වෝචති. මේරිලන්ඩ් බෞද්ධ විහාරාධිපති ගරු කටයුතු අවසරයි කටුගස්තට උපරතනා විධාන උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ස්වාමීන් වහන්සේ ඒ වගේම අපේ පන්සලේ විභූති හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි ලෝකේ පුරා ඇති වෙලා තිබෙන මේ ව්‍යසනකාරී වාතාවරණය පෙරදරි කරගෙන මූලික කරගෙන ධර්මයේ තුල යෙදෙන්න ධර්ම ශ්‍රවණය කරන්න ධර්මයේ අපේ ජීවිතය හා සම්බන්ධව තබා ගන්න දරපු ප්‍රයත්නයක තුන්වෙනි අවස්ථාව මේරිලන්ඩ් බෞද්ධ විහාරස්ථානයේ මහා සංඝරත්නයේ හැටියට අපේ ශ්‍රද්ධාවතුන් විශේෂෙහි ශ්‍රද්ධාවතුන් වෙනුවෙන් මේ දහම් පඬුරක් පරිත්‍යාග කිරීම දහම් පදයක් ඇසෙන්න සලස්වීම අපේ අරමුණ ඒ අනුව සිදු කරනු ලබන පුණ්‍ය කටයුත්ත තමයි දැන් මේ ආරම්භ වෙලා අපි පවත්වගෙන යන්නේ. ධර්මවාදයක් සම්බන්ධයෙන් මම දිගට කාරණා කතා කරන්නේ නැහැ. ඔබ නිරන්තරයෙන් ධර්මයත් එක්කලා යෙදෙන පිරිසක් හැටියට ධර්මයේ වටිනාකම, ගුණධර්මවල වටිනාකම පිළිබඳව යම් අවබෝධයක් තියෙනවා කියන එක මම විශ්වාස කරන නිසා අපි කොහේ ජීවත් වුණත් අපේ ජීවත් වීම සඳහා අපි බලපා අපි තෝරගන්න ප්‍රදේශය පළාත රට අපි බලන එක් පැත්තක් තමයි ඒ ජීවත් වෙන පළාතේ පාරිශුද්ධත්වයේ පිළිබඳව පිරිසුදුකම රටක් හැටියට ගත්තත් රටේ පිරිසුදුකම ගමක නගරයක ඒ ආදී ඒ හැම තැනකම පිරිසුදුකම අපි බලනවා. පුද්ගලයන්ගෙන් හැටියට ගත්තත් පුද්ගලයන්ගෙත් අපේ පිරිසුදුකම අද මේ තියෙන වාතාවරණයේ මේ කාල සීමාව ගත්තයින් පස්සේ පිරිසුදුකම ඊටාම වැදගත් දෙයක් වෙලා තියෙනවා. ඊටාම අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනවා මේ වෛරසයෙන් වැළකීලා ඉන්න. ඒ නිසා පිරිසුදුකම කියලා කියන එක අපි නිරන්තරයෙන්ම කල්පනා කරන දෙයක්. සාමාන්‍ය එදිනදා ජීවිතය ගත්තාම දැන් පුද්ගලයෙක් හැටියට ගත්තාම අපි දවසේ කොච්චර කාලයක් අපි වෙන් කරනවද පිරිසුදුකම වෙනුවෙන්? අපේ ශාරීරික පාරිශුද්ධිය පිරිසුදුකමට ඒ වගේම අපි අඳින පළඳින ඇඳුම් පැළඳුම් පිරිසුදු කරගන්න ඒ වගේම අපි පාවිච්චි කරන බඩු භාණ්ඩ පිරිසුදු කරගන්න, ගෙවල් දොරවල් පිරිසුදු කරගන්න, අපේ දරුවන් පිරිසුදු කරන්න මේ ආදී නොඑක ආකාරයෙන් අපිත් සමග අපි වටපිටාව තියෙන ප්‍රදේශ පළාත, ගෙදර දොර, නිවස, ඇඳුම් පැළඳුම් මේ සියල්ලම පිළිබඳව
පිරිසුදුකම පිළිබඳව අපි සැලකිලිමත් වෙනවා. මේ පිරිසුදුකම පිළිබඳව සැලකිලිමත් වෙන අපි මේ සෑම වෙලාවකම පිරිසුදුකම සම්බන්ධයෙන් සැලකිලිමත් වෙලා තියෙන්නේ මේ බාහිර පැත්ත පිළිබඳව. බාහිරව ඇති කරගන්න පිරිසුදුකම පිළිබඳව. ඇඳුම් පැළඳුම් ගත්තත්, ශරීරයෙන් ගත්තත්, ගෙවල් දොරවල් මේ කොයි පැත්තකින් ගත්තත් පිරිසුදුකමෙන් අපි අපේක්ෂා කරලා තියෙන්නේ, අපි කරලා තියෙන්නේ බාහිර පාරිශුද්ධත්වයේ පිළිබඳව. නමුත් අභ්‍යන්තර පාරිශුද්ධත්වයේ පිළිබඳව අපි සැලකිලිමත් වෙලා නැහැ. දැන් උදාහරණයක් හැටියට අපි සැලකුවොත් දැන් අපි ඉන්න තැනින්, ගෙදරින්, තමන්ගේ නිවසෙන් අපි එළියට බහලා යනවනම් සමහරට යාළු මිත්‍රයෙක්ගේ ගෙදරක වෙන්න පුළුවන්, ඥාතිවරයෙක්ගේ ගෙදරක වෙන්න පුළුවන්, පාටියකට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පින්කමකට වෙන්න පුළුවන්. මොකක් හෝ තැනකට අපි යනවනම් ඒ වෙනුවෙන් අපේ බාහිර පෙනුම හදාගන්න, මේ පිරිසුදුකම හදාගන්න, ලස්සන හදාගන්න අපි ලොකු කැපවීමක් කරනවා. ලොකු කැපවීමක් කරනවා, ලොකු වියදමකුත් කරනවා ඒ වෙන්නේ. ඉතින් ඒ වියදම, ඒ කැපවීම, ඒ වෙහෙස, ඒ කාලය අපි ඒ පිරිසුදුකම ඇති කරගන්නේ මොකටද? තව තැනකට අපි යනවා. ඒ තැන අනිත් අයට පෙනෙන්න, අනිත් අයට දකින්න, එහෙම නැත්නම් ඔවුන් සමග ඉන්න, ඒ ආදී ආකල්ප ඇති කරගෙන. නමුත් අපි යම් දවසක අපි ඉන්න තැනින් පිට වෙලා යනවා. හැබැයි අහපහු වෙන්නේ නැහැ. දැන් අර සාමාන්‍ය අපි පාටියකට ගියත්, පින්කමකට ගියත්, මගුල් ගෙදරකට ගියත්, මොනියම් තැනකට ගියත්, යාළු මිත්‍රයෙක්ගේ ගෙදරකට ගියත් අපි අහපහු වෙනවා හිටිය තැනටම. නමුත් අපි යම් දවසක යනවා. ඒ යන දවසෙන් අපි අහපහු ආයේ එන්නේ නැහැ. අපිත් එක්කලා ඉන්න අයට අපිට අපිව දකින්න ලැබෙන්නේ නැහැ ආයේ. අපි මේ හිටියා වගේ. අන්න ඒකට අවශ්‍ය කරන පිරිසුදුකම ගැන අපි කොච්චර දුරට හිතලා තියෙනවද? ඒ නොඑන්න යන ගමනට අවශ්‍ය කරන පාරිශුද්ධත්වය, පිරිසුදුකම, ලස්සන ගැන අපි කොච්චර කල්පනා කරලා තියෙනවද? එයා ගිහි වේවා, පැවිදි වේවා, උගත් වේවා, නුගත් වේවා, දුප්පත් පොසත් ભેදයක් නැහැ මේ කියන කාරණේට. ඒතර අපි මේ බාහිර පාරිශුද්ධත්වය, අභ්‍යන්තර පාරිශුද්ධත්වය කියන මේ කාරණා දෙකේදී අපේ කාලය, අපේ ශ්‍රමය, අපේ වියදම, මුදල මේවා වෙන් කරලා තියෙන්නේ, මිඩංගු කරලා තියෙන්නේ, වැය කරලා තියෙන්නේ අපි වඩාත් කෝකටද? සමහර කෙනෙක් ගත්තාම, හැම කෙනාම නෙවෙයි, ඇතම් කෙනෙක් මේ අභ්‍යන්තර පාරිශුද්ධත්වයේ කියන එක සම්බන්ධයෙන් අංශු මාත්‍රයක්වත් හිතලා නැති වෙන්නත් පුළුවන්. අංශු මාත්‍රයක්වත් හිතලා නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ පාරිශුද්ධත්වය, පිරිසුදුකම සම්බන්ධයෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයක්, ධම් කොටසක්, ධම් පදයක් අද මම ඔයත් අන්න කියලා දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. පිරිසුදුකම සම්බන්ධ. ඉතින් අද මේ ධර්ම දේශනාව, සූත්‍ර දේශනාව පටන් ගන්න ඉස්සර වෙලා මම මේ මතක් කළේ සූත්‍ර දේශනාවට අවශ්‍ය කරන මූලික කාරණේ, මේ සූත්‍රයේ මොන වගේ දෙයක්ද කියන එක සම්බන්ධයෙන්. ඉතින් මේ ධර්ම දේශනාව ආරම්භයේදීම මම පුංචි කාරණා කීපයක් මතක් කරනවා. සිහි කිරීම ටිකක්. ඒ පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන් මේ මතක් කරපු නම් කීපයක්. ඉතින් මම දන්නවා මේ බණ අහන හැම කෙනාටම මොන හෝ අරමුණු තියෙන්න පුළුවන්, පින් දෙන්න, ආශිර්වාද කරන්න, ඒ නොඑක් දේවල්. නමුත් මේ වෙලාවේදී සිහි කළන්න කියලා අපට දැනුම් දීපු නම් කීපයක් සහ අපි හිතලා මේ සඳහන් කරන නම් කීපයක් සඳහන් කරන්න තියෙන්නේ. එකක් තමයි අද දවස වෙනකොට උදේපාල පෙරේරා මහත්මයාණන් පරලෝසපත් වෙලා මාස 3ක් සම්පූර්ණ වෙනවා. අපේ උපුල් පෙරේරා මහත්මයාණන්ගේ ආදරණීය පියාණන් වහන්සේ.
එතුමාට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අමිෂා පීරිස් මහත්මියගේ චලංග මහත්මයාගේ නොන මහත්මිය එතුමියගේ මෑණියන් පරලෝ සැපත් වෙලා සුසිලා රත්නායක මෑණියන් පරලෝ සැපත් වෙලා දවස් 7ක් සම්පූර්ණ වෙනවා අද වෙනකොට. මේ එක දෙයක්වත් මේ මුණ ගැහිලා කට්ටිය එකතු පාදා වෙලා අර මීට 4 මාසයකට 3 මාසයකට වගේ එහා පැත්තේදී කරපු පින්කම් වගේ කරන්න පුළුවන් වාතාවරණයක් නැහැ. නමුත් පෞද්ගලිකව යම් යම් විදියක පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කිරීම කෙරුණත් මේ වෙලාවේ අපි සිහිපත් කරනවා ඒ දින 7කට වගේ උඩදී පරලෝසපත් වන්නට යෙදුන සුසිලා රත්නායක මෑණියන්ටත් ඒ වගේම 3 මාසයකට වගේ උඩදී පරලෝසපත් වන්නට යෙදුන උදේපාල පෙරේරා මහත්මයාණන්ටත් ඒ පියාණන්ටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම මීට වසරකට වගේ උඩදී පරලෝසපත් වන්නට යෙදුන අප්‍රේල් මාසේ 21 වෙනිදා වෙනකොට වසරක් සම්පූර්ණ වෙනවා කුමුදුනීද සිල්වා මාතාව පරලෝසපත් වෙලා අපේ පන්සලේ මේරිලන්ඩ් බෞද්ධ විහාරස්ථානයේ බොහොම හිතෛෂීදායක මහත්මයෙක් වන සුමේද සිල්වා මහත්මාණන්ගේ ආදරණීය මෑණියන් වහන්සේ එතුමියට පුණ්‍යානුමෝදනා කරන්න කියලා නායක හඳුරු හමු වෙලා දුරකථනයෙන් කතා කරලා මම දැනුම් දීලා සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මීට වසරකට වගේ උඩදී පරලෝසපත් වුණ කුමුදුනීද සිල්වා මාතාවටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම මේ ධර්ම දේශනා කටයුතු මේ සූත්‍ර දේශනා කටයුතු මාත් සමග කතා කරලා මට දැනුම් දීලා ආරාධනා කරලා මේ කටයුතු සම්පූර්ණ සංවිධානය කරලා ඒ වගේම මේ ඔබ Zoom meeting හරහා සම්බන්ධ කරන මේ තාක්ෂණික සියලු දේවල් ගෙවීම් ආදී සියල්ලක්ම සිද්ධ කරලා මේ කටයුතු ඔබට දායාද කරන අපේ ශ්‍රීපාලි මහත්මාණන් අප්සරා මහත්මිය සජානි දීනිය ඇතුළු ඒ පවුලේ අය තාමුග බොහොම හිතයිෂී ලංකාවේ හිතයිෂී පවුලේ හිතවතියක් වන කවුරුත් මං හිතන්නේ බොහෝ දෙනෙක් ලංකාවේ අය නමින් බොහෝ දෙනෙක් හඳුනන සරත් ගුණපාල මහත්මාණන්ගේ නාසා ආයතනයේ විද්‍යාඥවරයෙක් හැටියට කටයුතු කරන සරත් ගුණපාල මහත්මාණන්ගේ ආදරණීය මෑණියන් වහන්සේ පරලෝසපත් වෙලා තියෙනවා. අපේ ශ්‍රීපාලි මහත්මයා අප්සරා මහත්මිය ඇතුළු ඒ පවුලේ අයගේ බොහොම ළඟ හිතවතෙක් හැටියට ඒ කට්ටියගේ ගමේ ජීවත් වෙන අය හැටියට ඉතින් එතුමිය මේ දිනවල මේ පරලෝක ගිහිල්ලා තිනවා. ඉතින් මේ වාතාවරණය නිසා මම හිතන්නේ ගුණපාල මහත්මයාණන්ටත් සම්බන්ධ වෙන්න පුළුවන්කමක් නැතුව ඇති. ඒ නිසා ඒ මෑණියන්වත් මේ වෙලාවේ සිහිපත් කරනවා. සරත් ගුණපාල මහත්මයාණන්ගේ ආදරණීය මෑණියන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාව. ඉතින් මේ අරමුණු නම් මතක් කරපු අයත් සහිතව මේ ධර්ම ශ්‍රවණයේ යෙදিলা ඉන්න Facebook හරහා සහ Zoom meeting හරහා සම්බන්ධ වෙලා ඉන්න ඔබටත් විවිධ ප්‍රාර්ථනාවන් ඇති පුණ්‍යානුමෝදනා කිරීම අපේක්ෂාවන් ඇති දරුවන්ට ආශිර්වාද කරන්න මව්පියන්ට ආශිර්වාද කරන්න මියගිය මව්පියන්ට සහෝදර සහෝදරියන්ට ඥාති හිතවතුන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු අපේක්ෂාව ඇති. ඒ තමන් බලාපොරොත්තු වෙන දේවල් සිහිපත් කරගෙන ධර්ම ගෞරවය ඇති කරගෙන තුන්වන් පිළිබඳ විශ්වාසයෙන් ධර්ම ශ්‍රවණය කරලා ජීවිතයට යම් අදහසක් ලබාගෙන ජීවිත පෝෂණය කරගෙන සතුටු වෙලා ඒ මියගිය ඇත්තෝ ජීවත් වෙන ඇත්තෝ දෙවියන් ඇතුළු හැමදෙනාම සිහිපත් කරලා අපි පුණ්‍යානුමෝදනා කරමු. මේ නම් මතක් කරපු අයටත් ඒ හැමදෙනාටමත් මියගිය සියලු දෙනාටත් ඒ වගේම මේ වර්තමාන යුගයේ මේ වෛරස් තත්වයෙන් මියගිය හැමදෙනාටත් පින් අනුමෝදන් වේවා. රෝගාතුර වෙ ඉන්න සියලුම ලෝකවාසී සියලු හැමදෙනාටමත් ඉක්මන් සුවය ලැබේවා. මේ වසංගත තත්වය සහ මුලින් මිනිසයාගෙන් පහව ගොස් තුරන් වෙලා අපට සමගියෙන් සමාදානෙන් සතුටින් නිරෝගීමත්ව පෙර පරිදි සුපුරුදු පරිදි අපේ කටයුතු වල යහපත් කටයුතු වල නිරත වෙන්න ශක්තිය ධෛර්යය වාසනාව දෙවියන්ගේ දේව ආරක්ෂාව තුන්වන්ගේ ආශිර්වාදය ඇති වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සූත්‍ර දේශනාව සඳහා සම්බන්ධ වෙමු.
පිරිසුදුකම පිළිබඳව පාරිශුද්ධත්වය පිළිබඳව ලස්සන පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරපු දේශනාවක් උන්වහන්සේගේ ඉගැන්වීමක් අපිට අදාළ කරගත්ත සූත්‍ර දේශනාවක් මම ඔයත් අද කියලා දෙනවා කියලා සඳහන් කළේ මේ සූත්‍රයේ නම වත්තුපම සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයට අයිති සූත්‍ර දේශනාවක් වත්තුපම සූත්‍රය වස්ත්‍රයක පිරිසුදුකම උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ කරපු දේශනාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න දවසක උන්වහන්සේ එදා තමන් වහන්සේගෙන් ධර්මය අහන්න බණ අහන්න සූදානම් වෙච්ච අය අමතලා කතා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා සේයතාපි භික්ඛවේ වත්තං සංකිලිට්ටං මලග්ගහිතං තමේනං රජකෝ යස්මින් රංග ජාතේ උපසංහරෙය්‍ය යදි නීලකාය යදි පීතකාය යදි ලෝහිතකාය යදි මාංජෙට්ටකාය දුරත්ත වන්න මේවස්ස අපරිසුද්ධ වන්න මේවස්ස තංකිස්ස හේතු අපරිසුද්ධත්තා භික්ඛවේ වත්තස්ස ඒව මේකෝ භික්ඛවේ චිත්තේ සංකලිටේ දුග්ගති පාටිකංකා. මෙන්න මේ කාරණේ බුදුහාමුදුරුවෝ සඳහන් කළා, බුදුහාමුදුරුවෝ මතක් කළා, දේශනා කළා. මොකද්ද මේ දුර්වර්ණ වෙලා තියෙන අපිරිසුදු වෙලා තියෙන යම් විදියක අපිරිසුද්ධත්වයට යුක්ත කිලිටි වෙච්ච රෙදි කඩක් අරගෙන අපි ඒ රෙදි කඩට මේ නිල් පාට හරි රතු පාට හරි කහ පාට හරි රක්ත වර්ණ පාට හරි රන්වන් පාට මොකක්කෝ පාටක් අපි ඒක පොවන්න අපි දන්න වචනකින් අපි කිව්වොත් පඳු පොවනවා කියලා. පාට පොවන්න අර රෙදි කඩට පාට පොවන්න අපි උත්සාහ කරොත් නිල් පාට රතු පාට ආදී මොකක්කෝ පාටක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පාට පොවන්න පාට ගල්වන්න අර අපිරිසුදු රෙදි කඩට කොච්චර උත්සාහ කළත් ඒක පාට ගැන්වෙන්නේ නැහැ. ඒක බබලන්නේ නැහැ. ඒක ලස්සන නැහැ. ඒක අපි බලාපොරොත්තු වෙන වර්ණය ඒ රෙදි කඩෙන් අපිට දිස්වන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද? දුරත්ත වන්න මේ වස්ස දුර්වර්ණ භාවයම තමයි අපිට පෙන්වන්නේ. අර රෙදි කඩ තියෙන ඒ අපිරිසුදුකම රෙදි කඩේදී. හේතුව අපරිසුද්ධ වන්න මේ වස්ස. අපිරිසුදු භාවයමයි ඒකට හේතුව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව මේවකෝ භික්කවේ චිත්තේ සංකලිටේ දුග්ගති පාටිකංකා. මෙන්න මේ වගේ තමයි ශ්‍රාවකයනි සිතක් අපිරිසුදු භාවයෙන් යුක්ත නම් ඔහු බලාපොරොත්තු විය යුත්තේ දුගතියමයි. අපිරිසුදු රෙදි කඩක් දුර්වර්ණ රෙදි කඩකට පාට පොවන්න බෑ වගේ ඒක කොච්චර පාට පෙව්වත් ඒ දුර්වර්ණ ගතිය ඒ අපිරිසුදු ගතිය ඉස්මතු වෙලා පේනවා වගේ තමයි අපිරිසුදු හිතකට දුෂ්චරිත හිතකට සුගතියක් ලබන්න බෑ කවදාවත්. සැපයක් ලබන්න බෑ කවදාවත්. මෙලෝ වශයෙන් ඔහුට සතුටකුත් නැහැ, ප්‍රීතියකුත් නැහැ. පරලෝ වශයෙන් ඔහුට සුගතියකුත් නැහැ, සැපයකුත් නැහැ. දුගතියම තමයි ඔහුට ලැබෙන්නේ. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සේයදාපි භික්ඛවේ වත්තං පාරිසුද්ධං පරියෝදාතං තමේනං රජකෝ යස්මි රංග ජාතේ උපසංහරෙය්‍ය යදි නීලකාය යදි පීතකාය යදි ලෝහිතකාය යදි මංජට්ටකාය සුරත්ත වන්න මේ වස්ස පරිසුද්ධ වන්න මේ වස්ස තංකිස්ස හේතු පරිසුද්ධත්තා. ශ්‍රාවකයනි ඊටාම හොඳ පිරිසුදු රෙදි කඩක් අරගෙන අපි නිල් පාට පෙව්වොත් අපි බලාපොරොත්තු වෙච්ච විදියට බොහොම ලස්සන බොහොම අලංකාර බබලන නිල් වර්ණයකින් යුක්ත රෙද්දක් අපට ලැබෙනවා. පිරිසුදු රෙදි කඩක් අරගෙන අපි ඒ රෙදි කඩට රතු පාට වර්ණය යොදන්න ඕන කියලා රතු පාට ගැල්ලුවොත් රතු පාට පඳු පෙව්වොත් අපට අපි බලාපොරොත්තු වෙච්ච විදියට ලස්සන රක්ත වර්ණයෙන් යුක්ත රෙද්දක් අපට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම කහ පාට ඕන නම් එහෙම රන්වන් පාටෙන් අවශ්‍ය නම් එහෙම
මේ වගේ තමන් බලාපොරොත්තු වෙන පාට ලබා ගන්න පුළුවන්. මේකට හේතුව මොකක්ද? තංකිස්ස හේතු පරිසුද්ධත්තා. පිරිසුදු රෙදි කඩක් වීමයි. පිරිසුදු රෙදි කඩක් නම් එයට වැටෙන එයට වදින පාට තමන් බලාපොරොත්තු වෙන ආකාරයේ පාටක්ම වදිනවා කියලා. මෙන්න මේ වගේ ඒව මේකෝ චිත්තේ අසංකිලිට්ඨේ සුගති පාටිකංකා. මෙන්න මේ වගේ තමයි ශ්‍රාවකයේනි යම් කෙනෙකුගේ හිත පිරිසුදු නම් පාරිශුද්ධත්වයෙන් යුක්ත නම් ඒ පිරිසුදු හිතට පාරිශුද්ධත්වයෙන් යුක්ත හිතට සුචරිතයේ යෙදෙන හිතට පුළුවන් සුගතිය ලබන්න සුගතිය අපේක්ෂා කරන්න. මෙලෝ වශයෙන් සුගතියක් ලබනවා, සැපයක් ලබනවා, සතුටක්, ප්‍රීතියක්, සොම්නසක් ලබනවා. ඒ මෙලෝ වශයෙන් ලබන ප්‍රීතිය සොම්නස සමග මෙලොවෙන් පස්සේ අපි ලබන භවයක් තිබේ නම් ඒ ලබන භවයක් සුගති භවයක් බවට පත් වෙනවා කියලා. දැන් මෙන්න මේ එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ මේ හිත පිළිබඳව. දැන් හිත පිළිබඳව දේශනා මහා ගොඩක් තියෙනවා. අභිධර්මයේ බොහෝ විට සිත චිත්තකාණ්ඩය කියලා වෙනවම තියෙනවා. සිත පිළිබඳව කරන දේශනා සිතේ ආකාරය. බෞද්ධයන්ට නිරන්තරයෙන් භාවිතා කරන්න අපි ළඟ තිබුණ බෞද්ධයාගේ අත්පොත හැටියට සඳහන් වෙන. අපි කවුරුත් දන්න කියන පොතක් තියෙනවා ධම්මපදයේ කියලා කුද්දක නිකායේට අයිති පොතක්. ඒක ධම්මපදයේ කියන එක. මේ ධම්මපදයේ තියෙනවා වර්ගයක් චිත්ත වර්ගය කියලා. සිත පිළිබඳව කරන දෙයක් ඒක. සිත দমনය කරගන්න හැටි, සිත විසිරුණාම තියෙන ස්වභාවය. කවුරුත් දන්න ගාථා තියෙනවා ඒකේ. පන්දනං චපලං චිත්තං දුරක්කං දුම් නිවාරයං වාරිජෝව තලයේ කිත්තෝ ඕකමෝකතෝ උබ්බතෝ දූරංගමං ඒකචරං අසරීරං ඔය විදිහේ ගාථා මේ සිත පිළිබඳව, මේ සිත দমনය පිළිබඳව, සිත සංවර කර ගැනීම පිළිබඳව, සිත ඒක අරමුණකට තබා ගැනීම පිළිබඳව. ඊළඟට බුදුදහමේ උගන්වන භාවනාවන් ගත්තාම භාවනාවල මේ සිත හදාගන්න එක පිළිබඳව. ඒ විතරක් නෙවෙයි මේ ලෝකේ යම් තාක් ප්‍රමාණයක් අද වෙනකන් බුදුවරු පහළ වුණාද, අනාගතයේ යම් තාක් ප්‍රමාණයක් මේ ලෝකේ බුදුවරු පහළ වෙනවද, ඒ සියලුම බුදුවරු දේශනා කරන මුළු සද්ධර්මයේම කෙටි කරපු දේශනයක් තියෙනවා. ඒක තමයි කිසිම අකුසලයක් කරන්න එපා. සියලුම යහපත් වැඩ කරන්න හිත හදාගන්න. මේකයි බුදුවරුන්ගේ අනුශාසනාව. සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. සචිත්ත පරියෝදපනං මේ හිත හදාගන්න. නරක වැඩ කරන්න එපා, හොඳ වැඩ කරන්න හිත හදාගන්න. ඉතින් හිත කියන එක බොහොම ප්‍රබලයි. හිත පිළිබඳව තව දේශනා ගානක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ තව සූත්‍ර තියෙනවා. දැන් බාලපඬිත සූත්‍රය ගත්තායින් පස්සෙත් ඒකයි. මේ හිත පිළිබඳව කරන දේශනාවක මේ සූත්‍ර අපි යම් දවසකදී ඉදිරියේදී අපිට කරන්න ලැබුණොත් අපි බලමු කොහොමද මේ සූත්‍රවල මේ හිතෙන් කෙරෙන දේවල් පිළිබඳව කරන දේශනා කොයි විදිහටද කියලා. අද මම මේ පැත්තට යන්නේ මොකද මේක ටිකක් දිගට කතා කරන්න තියෙන සූත්‍ර දේශනාවක් නිසා. ඒ නිසා මේ හිත එතකොට දැන් බුදුහාමුදුරුවෝ මේ වස්ත්‍රයක් උපමා කරගෙන දැන් ওই ධම්මපදයේ වුණත් දැන් මම කිව්ව ධම්මපදයේ වුණත් තියෙන ගාථා බහුතරයක් තියෙන්නේ උපමාවන් වලින් තමයි උගන්වන්නේ. දැන් වාරිජෝව තලයේ කිත්තෝ ඕක මොකත උබ්බතේ මේ ජලයෙන් ගොඩට දාපු මාළුවේ ගැහෙනවා වගේ තමයි අපේ හිත ගැහෙන්නේ. දූරංගමං ඒකචරං අසරීරං ගුහාසය මේවා මේ අපි බුදුහාමුදුරුවෝ අපිට පේන උපමාවන් වලින් පෙන්නනවා. ලස්සන උපමාවකින් අපට ධර්ම කාරණාවක් පෙන්නනවා. මෙතනදී වත්තුප්ප සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ වස්ත්‍රයක් උපමා කරගන්නවා. කිලිටි වස්ත්‍රයක් යම්සේද කිලිටි හිතක් ඒ වගේ. කිලිටි වස්ත්‍රයකට තමන් අපේක්ෂා කරන වර්ණය යොදන්න බෑ වගේ තමයි කිලිටි හිතක් තියෙන පුද්ගලයෙකුට, අපිරිසුදු හිතක් තියෙන පුද්ගලයෙකුට සුගතියක් අපේක්ෂා කරන්න බෑ. පිරිසුදු වස්ත්‍රයකට අපි අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන වර්ණය ගන්වන්න පුළුවන් යම්සේද පිරිසුදු හිතක් තියෙන, නොකිලිටි හිතක් තියෙන පුද්ගලයාට පුළුවන් සුගතිය අපේක්ෂා කරන්න, සුගතිය ඔහුට ලබා ගන්න. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ හිතේ පාරිශුද්ධත්වය අපේ සුගතිය, පාරිශුද්ධත්වය අපරිශුද්ධත්වය අපේ සුගතිය හෝ දුගතිය තීරණය කරන දෙයක් වෙනවා කියන එක. ඉතින් මේව දේශනා කතමේච භික්කවේ චිත්තස්ස උපක්ඛිලේස. දැන් මේ හිතනේ එතකොට දැන් මේ හිතේ පිරිසුදුකම සහ හිතේ අපරිසුදුකම. එතන මොන වගේද දැන් මේ හිත අපරිසුදු වෙන්නේ?
මොන වගේද හිත පිරිසුදු වෙන්න ඕනේ? මොන වගේද අපිරිසුදු වෙන්න ඕනේ කියලා බුදුහාමුදුර අපට උගන්වනවා, පෙන්වලා දෙනවා. හිත අපිරිසුදු කරන කාරණා 16ක් බුදුහාමුදුර මේ සූත්‍ර දේශනාවේදී අපිට උගන්වනවා. අවිජ්ජා විසම ලෝභෝ චිත්තස් උපක්ඛිලේසෝ ව්‍යාපාදෝ චිත්තස් උපක්ඛිලේසෝ කෝධෝ චිත්තස් උපක්ඛිලේසෝ උපනාපෝ චිත්තස් උපක්ඛිලේසෝ මක්ඛෝ චිත්තස් උපක්ඛිලේසෝ පලාසෝ චිත්තස් උපක්ඛිලේසෝ ඉස්සා චිත්තස් උපක්ඛිලේසෝ මච්චරියං චිත්තස් උපක්ඛිලේසෝ මායා චිත්තස් උපක්ඛිලේසෝ සාටයං චිත්තස් උපක්ඛිලේසෝ තම්බෝ චිත්තස් උපක්ඛිලේසෝ සාරම්භෝ චිත්තස් උපක්ඛිලේසෝ මානෝ චිත්තස්ස උපක්ඛිලේසෝ අතිමානෝ චිත්තස්ස උපක්ඛිලේසෝ මදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ පමාදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ. මේ කාරණා 16 තමයි හිත අපිරිසුදු කරන්නේ. දීර්ඝව නැති වුණත් යම් විදියක තේරුම් ගන්න පුළුවන් ආකාරයට මම මේ උපක්ඛිලේශ ධර්මය 16 පිළිබඳව මම කෙටියෙන් විස්තර කරනවා. හිතක් අපිරිසුදු කරන එක. පළවෙනි එක තමයි අවිද්‍යාව, අවිජ්ජා. අවිජ්ජාව කියලා කියන්නේ අනුන්ට අයත් දෙයක් කෙරෙහි මම නැත්තම් අපි ඇති කරගන්න ලෝභකම. මට අයත් දෙයක් කෙරෙහි නෙවෙයි, වෙනත් කෙනෙකුට අයත් දෙයක් කෙරෙහි ඇති කරගන්නා වූ ලෝභකමට කියනවා අවිද්‍යාව කියලා. මේ අවිද්‍යාව අපට බොහෝ සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනාට මේ අවිද්‍යාව කියලා කියන උපක්ඛිලේශය නැත්තම් මේ අකුසල සිතිවිල්ල ඇති වෙන්න පුළුවන් දෙයක්. කෙනෙක්ගේ අපි උගත්කම දැක්කට පස්සේ තව කෙනෙකුට ඇති වෙන්න පුළුවන් ඒ උගත්ක. දැන් දේවදත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගේ බුද්ධත්වයේ පැහැර ගන්න හැදුවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයට ලෝභ කරා. ඒක පැහැර ගන්න ඕනේ මම කියලා. ඒ වගේ අපි තව කෙනෙකුගේ සතු වස්තුවක්, තව කෙනෙක් සතු දෙයක් කෙරෙහි ඇති කරගන්න ආසාව අවිද්‍යා ලෝභය හැටියට සඳහන් කරනවා. මේ අවිද්‍යා ලෝකය මේ ලෝභය කියන එක අපට ඇති වෙන්න පුළුවන් රූප නිසා, ශබ්ද නිසා, ගන්ධ නිසා, රස නිසා. මේ කියන ඉන්ද්‍රියන් වලින් ඇති වෙන්න පුළුවන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී මේ සියලු දේවල් වලින් අපිට ඇති වෙන්න පුළුවන් දෙයක් මේක. මේක අකුසල සිතිවිල්ලක් මේ කාරණේ. ඒ නිසා අවිද්‍යාව කියලා කියන අනුන්ට අයත් වස්තුවක් කෙරෙහි අපි ලෝභකමක් ඇති කරගත්තොත් ඒ ලෝභකම ඇති කර ගැනීම මත අපි විවිධ ක්‍රියාකාරකම් වලට අපිපත් වෙනවා. අපි ඒක ලබා ගන්න විවිධ උපක්‍රම යොදනවා. අපි ප්‍රාණඝාතය කරන්න පුළුවන්. ඒ වගේම අපි හොරකම කරන්න පුළුවන්. ඒ වගේම කාමමිත්‍යාචාරයේ යෙදෙන්න පුළුවන්. ඒ වගේම බොරු කියන්න පුළුවන්. ඒ වගේම සුරාපාන මේ පස්පව් වලටම යෙදෙන්න පුළුවන් දෙයක් ඒක. අනුන් සතු වස්තුවකට ආසා කිරීම පංච පාපයන් වලට අපි නතු වෙන්න පුළුවන් අකුසලයක් වෙනවා ඒක. එනිසා ඒක අනුන් සතු වස්තුවක් කෙරෙහි ආසාව ඇති කර ගැනීම විතරක් නෙවෙයි. ඒ හරහා ඒ ඔස්සේ අපි ඇති කරගන්න තව අකුසල රාශියක් අපිට ඇති වෙනවා ඒක. ප්‍රාණඝාතය, හොරකම ආදී මේ කිව්වා වගේ මේ සියලු දේවල් වලට. ඒ නිසා අනුන් සතු වස්තුවකට අපි ලෝභ කරනවා කියලා කියන්නේ අපේ හිත අපි කිලිටි කරගත්තා වෙනවා. හිත අපිරිසුදු භාවයට පතපත් කර ගැනීමක් වෙනවා. ඒතර පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුන් සතු වස්තුවකට ලෝභ කිරීම, පෙරේත කිරීම, ආසා කිරීම හිත අපිරිසුදු වෙන කාරණයක් කියලා. එනිසා ඒක නොකළ යුතු දෙයක් හැටියට. ඒක නොකිරීම, අනුන් සතු වස්තුවකට ආසා නොකිරීම හිතේ පිරිසුදුකමක්, අනුන් සතු වස්තුවකට ආසා කිරීම හිතේ අපිරිසුදුකමක් කියලා. ඊළඟට දෙවෙනි කාරණය ව්‍යාපාදෝ චිත්තස් උපක්ඛිලේසු. ව්‍යාපාදේ කියලා කියන එක. ව්‍යාපාදේ කියලා කියන එක අපට හිතේ ඇති වෙන තරහව. ව්‍යාපාදේ ගැන තියෙනවනේ දැන් පංච නීවරණ වලට අයිති කාරණයක් හැටියට තියෙනවා. ඒ වගේම සංකල්පයක් හැටියට තියෙනවා. මේ වගේ මේ මිච්ඡා සංකප්ප වලට අයිති දෙයක් හැටියට තියෙනවා. මේ වගේ මේ ව්‍යාපාදේ පිළිබඳව, තරහව පිළිබඳව අපට ඇති වෙන
සිතේ කිලුටක් ඇති කරන මේ ද්වේෂ සහගත ස්වභාවය මම හිතනවා ඒක ලොකුවට මම විස්තර කරන්න අවශ්‍ය නැහැ. ද්වේෂය කියලා කියන එක අපිට විවිධ ආකාරයෙන් ඇති වෙනවා සහ ඒක අපි අහලා තියෙන දෙයක්. නිරන්තරයෙන් අපිට ද්වේෂය ඇති වෙන දෙයක්. හැබැයි මේ ද්වේෂය කියලා කියන කාරණය අපි හරියටම තේරුම් ගත්තොත් අපිට ද්වේෂය ඇති වෙන්න විදිහක් නැහැ. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් දැන් අපි ගමනක් යන්න එළියට බහිනවා පාරට. පාරට එළියට බහිනකොට අපි දන්න කියන මිනිස්සෙක් ඉස්සරහට හම්බෙනවා. හම්බෙලා ඉතර ලං වෙනකන් ඉඳලා අර දන්න කියන මිනිස්සයා අපට බනිනවා. නොයේ පරුෂ වචන වලින් බනිනවා. කුණුහරුප කියලා බනිනවා. අපට එහෙම බනිනකොට අපට කේන්ති යනවා. මේ කියන ද්වේෂයේ ව්‍යාපාදේ අපට ඇති වෙනවා. තරහව කියන එක. ඒ තරහව ඇති වෙලා අපි වචන වලින් අපි ඒකට ප්‍රතිචාර දක්වනවා. වචන ටික නැතුව ගියාට පස්සේ ක්‍රියාවෙන් ප්‍රතිචාර දක්වනවා. මේ විදිහට අපි ඒ ද්වේෂය හරහා තව ඉදිරියට යනවා. ආයෙත් දවසක අපි අර වගේම ගමනක් යන්න එළියට බහිනවා. එහෙම ගමනක් යන්න එළියට බහිනකොට ඉස්සරහට යනකොට අපි නිතර දැකලා පුරුදු දන්න කියන මිනිස්සෙක් හම්බ වෙනවා. හැබැයි මේ මිනිස්සයා පිස්සෙක්. මානසික ලෙඩක් තියෙන කෙනෙක් කියලා. ඒක අපි දන්නවා මෙයා පිස්සෙක් කියලා. ඒ පිස්සත් නොයේකුත් කුණුහරුප කියලා නොයේකුත් අපවාද කරලා බොහොම නරක විදියට දොස් කියනවා බයිනවා. අපි එදා හිනහ වෙලා අපි යනවා. අර පිස්සත් එක්කලා ගහගන්න යන්නේ නැහැ. බැන ගන්න යන්නෙත් නැහැ. මොකද අපි දන්නවා මේ බැන්නේ පිස්සෙක් කියලා. එතකොට අර දන්න කියන මානසික විකෘතිතාවයක් නැති මිනිස්සෙක් කියලා හිතාගත්ත කෙනා අපට බැන්නාම කේන්තියක් ඇති වෙන්නයි ව්‍යාපාදයක් ඇති වෙන්නත් ද්වේෂයක් ඇති වෙන්නයි අපි දන්න කියන මානසික ලෙඩක් තියෙන පිස්සෙක් බැන්නාම අර වගේම අපි hina වෙලා ඒක මග ඇරලා එතනින් ඉවත් වෙලා යෑමයි. ඒතර මේ දෙක අපේ අර තරහව කවුද අරන් තියන්නේ? ඒතර මේ ද්වේෂය කියන එක මේ තරහව කියලා කියන එක මේ කේන්තිය කියන එක මගේම දෙයක්. ඒතර මම කේන්තියක් අරගත්තා කියලා කියන්නේ මා තුළම තිබිච්ච දෙයක් තමයි මම ඒක අරගෙන තියෙන්නේ. කවුරුවත් දීපු දෙයක් නෙවෙයි. දැන් මට මතකයි මම පුංචි කාලේ මීට අවුරුදු මං හිතන්නේ 30කට වගේ ඉස්සෙල්ලා වෙච්ච සිද්ධියක් මේක. එක්තරා පන්සලකදී මිනිස්සෙක් ඇවිල්ලා මම දන්න කියන හාමුදුරු කෙනෙකුට මමත් ඒ පන්සලේ වෙලා හිටියේ බොහොම නරක විදියට බයිනෝ. මොකද හේතුවක් ඉන්න මන්ද කියන්න මම දන්නේ නැහැ. අන්තිම නරක වචන පාවිච්චි කරලා බනිනවා හාමුදුරන්ට. ඒ හාමුදුරුවෝ ඊට අඩි 20කට 30කට විතර එහා පැත්තෙන් ඉඳගෙන හිටගෙන උන්වහන්සේ අහගෙන ඉන්නවා. අපි දැක්ක ඇතුළේ ඉඳලා මේක අහගෙන ඉන්නවා. අපි පුංචි කාලේ එතකොට. විනාඩි 10ක් 15ක් විතර අර මිනිස්සයා බැන්නා. හාමුදුරුවෝ නෙමෙයි වචනයක් කතා කළේ. අර මිනිස්සයා බැනලා මේ මිනිස්සයාට දැන් වචන නැහැ ඉවරයි බැනලා. බනින්න වෙන වචන නැහැ මොකක්වත් දෙයක්. අන්තිමට මේ මිනිස්සයා යන්න ආපහු හැරෙනකොට අර හාමුදුරුවෝ අපි හාමුදුරන්ට කතා කරන්නේ පණ්ඩිත හාමුදුරුවෝ කියලා. ඒ පණ්ඩිත හාමුදුරුවෝ දායක මහත්තයා කියලා කතා කරා. කතා කරලා ඇහුවා දැන් ඔයාලට කියන්න තියෙන ටික කියලා ඉවරද? ධර්මනුසයට උත්තර නැහැ කතා කරන්නේ නැහැ එතනදී. හාමුදුරුවෝ කියනවා ඔයා ඔය කිව්ව ටික ඔක්කොම අරගෙන යන්න. මම ඔය එකක්වත් ගන්නෙ නැහැ. එතකොට දැන් මම මේ කිව්වෙත් ඊට පස්සේ ඉතින් අර මිනිස්සයා ඊට පස්සේ ආය දවසකට දෙකකට පස්සේ ඇවිල්ලා දැහත් අතක් දීලා හාමුදුරන්ට වැඳලා දානයක් අදාගෙනත් ඇවිල්ලා නොඑක් දේවල් කරලා ඉතින් සමාව ගත්තා. ඉතින් එතන අර අපි එතකොට අර ද්වේෂ සහගත සිතවිල්ලක් තරහ සිතවිල්ලක් කේන්ති සිතවිල්ලක් අර බැනුම නිසා ගත්තනම් ඒක අඬ දඹරයක් දක්වා ගිහිල්ලා ගමට ගිහිල්ලා ගමේ මිනිස්සු අතරට ගිහිල්ලා මිනිස්සු පන්සලත් එක්කලා අමනාප වෙච්ච පිරිස් හැදිලා ගම දෙකඩ වෙලා නොඑක් මේක වෙනත් බාහිර දෙයක් වෙලා මහා ප්‍රශ්නයක් බවට පත් වෙනවා.
ඔය ඇත්තන්ගේ ජීවිතවල ගත්තත් අපේ කොයි කවරේ ගිහි පැවිදි ඔබ අප කාගේ ගත්තත් අපි කවුරු එක්කලා හරි තරහාවක් අමනාපයක් ද්වේෂයක් තියෙනවා නම් ඒ ද්වේෂය ඒ තරහව නිවි හැනේල හිතාගෙන ගියොත් අතීතයට අපටම අපි ගැන දුකක් ඇති වෙනවා. එහෙම නැත්නම් අපි ගැනම අපට පිළිකුලක් ඇති වෙනවා. මේ වගේ පුංචි දෙයකටද මම මේ කේන්තියක් අරගෙන මේ වෛරයක් අරගෙන මේ ද්වේෂයක් අරගෙන මම මෙච්චර දුර ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ නිසා ඒ වගේ ලොකුවට ගන්න දේවල් නෑ මේ වෛරය ද්වේෂය කියලා කියන එක. ඉතින් මේව ඇති මේ ව්‍යාපාදය එහෙම නැත්නම් මේ තරහව කියලා කියන එක අපිට සමහර වෙලාවට ඇති වෙනවා වංචක ධර්ම හැටියට. එකක් තමයි ඉවසීම් ස්වභාවය ශාන්තියක් හැටියට ඉවසීමක් හැටියටත් මේ ව්‍යාපාදය අපට ඇති වෙනවා. අවිහිංසා සහගත අවිහිංසා කාමතා වේසයෙන් ඇති වෙනවා. නෛෂ්ක්‍රම්‍ය ස්වභාවයෙන් මේක ඇති වෙනවා. ඒ වගේම අල්පේච්ඡතා වේසයෙන් මේ ව්‍යාපාදය ඇති වෙනවා. මේ වංචක ධර්ම වල වංචක ධර්ම ගානක් 75ක් තියෙනවා. මේ 75 මේ ව්‍යාපාදය හා සම්බන්ධව කාරණා 8ක් දේශනා අපේ රේරුකාණේ චන්දිමල් නායක මහානායක හඳුරු සඳහන් කරනවා. ඒක අපට දැනෙන්නේ නැහැ. ඒ දෙන ව්‍යාපාදේ කියලා කියන්නේ. ඒ තරහව කියලා කියන්නේ. සමහරවිට අපි කෙනෙකුට අපි ඉවසනවා වගේ අපි ඒක ඉන්නවා. අපට ප්‍රතිචාරයක් දක්වන්න බැරි නම් අපට ගහ ගන්න බැරි නම් අපට බනින්න බැරි නම් අපිට ඒ බලපුලුවන් කාරකම නැත්තම් අපි ඒක සමහර විට අපිට නොදැනුවත්ව අපි වෙනත් ආකාරයකින් අපි ඉවසනවා වගේ අපි වෛර කිරීමක් අපි අපේ අභ්‍යන්තර තුලින් අපි වෛර කිරීමක් කරනවා. අපි ඒක වෙනත් බාහිර බලවේග වලට අපි බාර දෙන්න හදනවා. ඔය අනවින කොඩි විනාදී කියන වචන වලින් සඳහන් කරන වගේ දේවල් වලින්. එවැනි ආකාරයේ මේ වෛරය මේ ව්‍යාපාදේ කියලා කියන එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වෛරය කියලා කියන එක ඔය ඉදිරියට කියවෙන තව කීපයක මූලික ස්වરૂපයක්. ඊටාම සුළු ස්වરૂපයක් මේක. පුංචි දෙයකින් ඇති වෙන දෙයක් මේක. ව්‍යාපාදේ කියලා කියන්නේ. සමහර විට බැල්මක් නිසා, සමහර විට කෙනෙක්ගේ හිනහවක් නිසා, සමහර විට තව කවුරු හරි කෙනෙක් ඇත්තකට හෝ බොරුවට හෝ කියපු කේලමක් වචනයක් නිසා මේ ආකාරයෙන් ඇති වෙන ප්‍රාථමික අවස්ථාව තමයි ව්‍යාපාදේ කියලා කියන්නේ. ප්‍රාථමිකම අවස්ථාව ඒක. එයින් තමයි ඉදිරියට තව ගියාට පස්සේ ඇති වෙන ඔය වෛරය, ක්‍රෝධය වගේ දේවල් ඇති වෙන්නේ. ඒ වගේ මූලික අවස්ථාව තමයි මේ ව්‍යාපාදේ කියලා කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හිතක් කෙලිටි කරන, හිතක් අපිරිසුද්ධත්වයට පත් කරන දෙවෙනි කාරණය තමයි ව්‍යාපාදේ කියලා කියන එක. ව්‍යාපාදයෙන් අපි ඈත් වෙන්න ඕනේ කියන එක. ඊළඟට තුන්වෙනි කාරණය ක්‍රෝධය. ක්‍රෝධය කියලා කියන්නේ අන් අයට හානි කිරීමේ සිටිවිල්ල. අන් අයට හානි කිරීමේ සිටිවිල්ල. ඔවුන්ගේ දේවල් විනාශ කිරීමේ සිටිවිල්ල. එතකොට අර පළවෙනි කාරණේ ව්‍යාපාදය කියලා කියන කාරණේ තරහවත් එක්කලා ඊළඟට ඇති වෙන කාරණේ තමයි ක්‍රෝධය කියලා කියන්නේ. ව්‍යාපාදේ ඊළඟ පියවර. තරහවේ ඊළඟ පියවර. ඒකෙන් අපි විවිධ පරිගැනීම් වලට යනවා. සමහර විට කෙනෙකුට මගදී හිංසාවක් වෙන්න එක්ක වෙන කාට හරි බාර දෙනවා මේ වැඩේ කරන්න කියලා. එහෙම නැත්නම් අපි වෙනත් ආකාරයක අර වගේ බාහිර බලවේග වලට බාර දෙනවා. මෙන්න මේ වගේ ක්‍රෝධ කිරීමක් කරන්න මේ දේ විනාශ කරලා දාන්න ඕනේ කියලා. එක්කෝ ඒ පුද්ගලයාගේ යම් වස්තුන් විනාශ කරලා දාන්න. ඇති කර ගන්නා වූ සිටිවිල්ල එක සිටිවිල්ලක්, ඒක ක්‍රියාවක් නෙවෙයි. ඒක සිටිවිල්ල, ක්‍රෝධමය සිටිවිල්ල අර තරහ වීම, ව්‍යාපාදීම ඊළඟ පියවර වෙනවා. ඊළඟට හතරවෙනි කාරණය උපනාභය. උපනාභය කියලා කියන්නේ තරහව, ක්‍රෝධය, අන්න වෛරය. ඒ අවස්ථාව අර ව්‍යාපාදයේ තුලින්, තරහව තුලින් ආපු ප්‍රබලතම අවස්ථාව තමයි පරිගැනීම කියලා කියන්නේ. පරිගැනීම කියලා කියන එක ඊටාම භයානක දෙයක්. ඒක සංසාරයට යන දෙයක්. ඔයත් අහලා තිනවා කාලියක් කෙනෙක්ගේ කතාව. මම ඒක අමුතුවෙන් මෙතන කියන්න ඕනේ නැහැ. නහි වීරේන වීරානි ගාථාවෙන් කියන ධම්මපදයේ කතාව. වෛරය කියලා කියන එක පරම්පරාවෙන් පරම්පරාවට යනවා.
කිසියම් කෙනෙක් කිසියම් කෙනෙකුට වෛර කරනවා නම් ඔහු දෙදෙනා අතර දෙපිරිස අතර වෛරීමය ස්වභාවයක් පවතිනවා නම් සංසාරේ ඔවුන් උපදින්නෙත් එකටමයි. ඒ ධාතු සම්බන්ධතා කියලා සම්බන්ධතාවයක් තියෙනවා. ඒ එහෙම වෛරයක් ඇති වුණායින් පස්සේ. ඒ නිසා ඒ පලි ගැනීමට අදාළ දැන් බුදු චරිතය බුදුරජාණන් වහන්සේගේ ජාතක කතාවල උන්වහන්සේගේ අතීත භවයන් වල පාරමිතා භවයන් වල කතන්දර ගත්තත් බෝධිසත්වයන් වහන්සේ යම් තැනකද උපදින්නේ දේවදත්තත් ඒ ආසන්න කොහේ හරි තැනක උපදිනවා. ඒ නිසා අර මේ බුදුහාමුදුරන්ගේ වෛරයක් තිබුණේ නැහැ, පලි ගැනීමක් තිබුණේ නැහැ. කොයි වෙලාවක බෝධිසත්වයන් වහන්සේවත් දේවදත්ත හාමුදුරුවෝ තමයි මුලින්ම වෛරය පටන් ගත්තේ. ඒක බුදුහාමුදුරුවෝ බුදු වෙනකන් දේවදත්ත හාමුදුරුවෝ දක්වාමත් ඒ වෛරය ගෙනාවෙත් ඔහු. බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේක ගෙනාවේ නැහැ. නමුත් අර බැඳගත්ත වෛරය ඒ බැඳීම නිසා ඒ ධාතු ශක්තිය නිසා බෝධිසත්වයන් වහන්සේ යම් තැනකද උපදින්නේ ඒ උපදින තැන ආසන්නයේ කොහේ හෝ කිට්ටුව පළාතක තැනක මේ දේවදත්තත් උපදිනවා. තිරිසන්ගත සත්වයෙක් හැටියට උපන්නත්, මිනිස්සෙක් හැටියට උපන්නත්, කොයි තැනක උපන්නත් මේ පුද්ගලයා ඇවිල්ලා අර පලි ගැනීම වෛර චේතනාව නිසා අර හැම තැනකදීම ආවා. ඒ වගේම අර කාලියක්කිනී කතාව ගත්තත් ඒකයි ආත්ම භාවයෙන් ආත්ම භාවයට දිගට ඒක යනවා. පලි ගැනීම කියලා ඒක බරපතලම සිතේ හරියට නිකන් ගලක කොටන අකුරක් වගේ. ඒක මකන්න බෑ ලේසියකින් ඒක. ඒක මැකෙන දෙයක් නෙවෙයි. ඒ නිසා මේ වෛරය උපනාභය කියලා කියන බැඳගත් වෛරය කියන එක නැති කරන්න ඕනේ. දේවදූත සූත්‍රයේ අටුවාවේ සඳහන් වෙනවා මට අහන්න ලැබිච්ච දේ මේ වෛරය කියලා කියන එකේ තරහව වෛරය ක්‍රෝධය වගේ මේ වගේ සිතිවිලි තදින් හිතේ කාවැදිච්ච අය පෙර භවයන් ඊළඟ භවයන් වල මතු භවයන් වල උපදින්නේ කබරයි වෙලා කියලා. දැන් කබරය කියලා කියන කෙනා මේ ලෝකේ ජීවත් වෙන සත්වයන්ගෙන් ගත්තාම අන්තිම භයානකම අසුචි පහ කරන සත්වයා. ඒක පෑගුණොත් පෑගිච්ච කෙනාගේ කකුල සමහර විට වන වෙලා කුණු වෙලා විනාශ වෙලා යන මට්ටමට වෙනවා. ඒකේ අර්ථය සඳහන් වෙන්නේ මේ අසුචි පෑගිලා හරි මගේ තරහකාරය විනාශ වේවා කියන පැතුම තමයි ප්‍රාර්ථනය තමයි ඒ බලාපොරොත්තුව තමයි අපේක්ෂාව තමයි කබරය තුළ තියෙන්නේ කියන එක. ඒ නිසා ඒතර වෛර බැඳගත් අය කබරයි වෙලා උපදිනවා කියලා කියනවා. ඉතින් ඒ නිසා මේ වෛරය කියලා උපනාභය කියලා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිත කිලිටි කරන සාංශාරික වශයෙන් කිලිටි කරන සසර දුගතියක් ඇති කරන ආකාරයේ සිත කිලිටි කරන ස්වභාවයක් කියලා. ඊළඟට පස්වෙනි කාරණය මක්ඛය. මක්ඛ කියලා කියන උපක්ඛිලේශයේ සිතේ ඇතිවන මේ කෙලෙස් ස්වභාවය අන්‍යයන්ගේ ගුණ මකලා දැමීමේ ස්වභාවය. අන්‍යයන්ගේ ගුණ යටපත් කිරීමේ ස්වභාවය. අන්‍යයන්ගේ ගුණ නුරුස්සන ස්වභාවය. තව කෙනෙක් යහපත් දෙයක් කරනවා, යහපත් වැඩ කරනවා, හොඳ දෙයක් කරනවා, ඒක හොඳක් හැටියට හොඳ දේ දකින්නේ නැහැ. යහපත් වැඩේ යහපත් හැටියට දකින්නේ නැහැ. කුසලයේ කුසලයක් හැටියට දකින්නේ නැහැ. පින පිනක් හැටියට දකින්නේ නැහැ. ඔහු තුල තිබෙන මානසික ගුණාංග යමක් වේද ඒ කිසි දෙයක් අපට දකින්න බැරි නම් ඒ ආකාරයෙන්ම එතන තියෙන්නේ මක්ඛය කියලා කියන අකුසලය. මක්ඛය කියලා කියන පාපකාරී සිතිවිල්ල, දුෂ්චරිත සිතිවිල්ල. අනුගේ ගුණ දකින්න බැරි, අහන්න බැරි ස්වභාවය. ඉතින් මේවා උපමා උදාහරණ අතුව කතා කරන්න පුළුවන් දේවල් තියෙන ඕන තරම් ලෝකයේ දේවල් දිහා ගත්තාම. නමුත් මම හිතනවා ඔබට ඒක තේරෙනවා. මේක අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. ඒක අනුගේ ගුණ නැති කිරීම කියන එක. ඉතින් මේ ගුණ කීම කියලා කියන එක ගුණ කීම, ගුණ මැකීම ජීවනෝපායක් කරගන්නත් පුළුවන්කමක් තියෙනවා. දැන් ඉස්සර මේ ඔය අග්ගඤ්ඤ සූත්‍රය වගේ සූත්‍රවල දේශනාවන් වල ගත්තාම මේ ලෝකේ මිනිස්යාගේ ආරම්භය පිළිබඳව කතා කරන දේශනාව තමයි ඔය අග්ගඤ්ඤ සූත්‍රය.
ඒකෙදී අර මහා සම්මත කියන පුද්ගලයාව පත් කරගත්තාම මිනිස්සු හොරකම් කිරීම මුලින්ම පටන් අරගෙන ඒවට දනුවම් කරන්න වළක්වන්න මිනිස්සු එකතු වෙලා පත් කරගත්ත පුද්ගලයා තමයි මහා සම්මත කියලා කියන්නේ. ඒ මහා සම්මත කෙනා පත් කරගත්තට එයාට රජ කියලා කිව්වන්නේ වෙන්නේ නැහැ එදා. එදා කිව්වේ මහා සම්මත පුද්ගලයෙක් කියලා එයාට. සියලු දෙනාගේ සම්මතයෙන් පත් වෙච්ච කෙනා. ඔහු ගොවිතැන් කරන්නේ නැහැ, ඔහු වැඩ කරන්නේ නැහැ, ඔහු කරන්නේ හැම දෙනාගේම දේවල් බලා හදාගෙන ඉන්න එක. ඒ නිසා හැම කෙනාම පුද්ගලයෝ සමාජයේ ඉන්න අය ඔහුට යැපෙන්න කොටසක් දුන්නා. ඒක තමයි ඔය රජකම ඇති වෙන්න මූලික හේතු වෙලා තිබුණේ. පසු කාලයේ වෙනකොට මේ මහා සම්මත පුද්ගලයෙක් පත් කරගත්තා තමන්ගේ බල පරාක්‍රමය, තමන්ගේ ශක්ති සම්පන්න භාවය, තමන්ගේ හැකියාව, තමන්ගේ ගුණයහපත්කම වර්ණනා කරන්න පුද්ගලයෙක්ව. එයාට කියනවා වන්දි බට්ටයා කියලා. ඒක පහු කාලෙක රජුරුවන්ගේ කාලේ ඉඳලා එනකොට දිගට තියෙනවා. අදත් වන්දි බට්ටේ ඕන තරම් ඉන්නවා. අද එදා වන්දි බට්ටයා වැඩ කරේ රජුරුවන්ගේ වැටුපකට, අද වන්දි බට්ටේ වැඩ කරන්නේ රජුරුවන්ගේ වරප්‍රසාද වලට. එදා අදත් ඉන්නවා නොඑක ආකාරයේ සමාජයේ. රජුරුවන්ගේ විතරක් නෙමෙයි සමාජයේ නොඑක අයගේ අය ඉන්නවා. සමහරට හාමුදුරන්ගෙත් වන්දි බට්ටෝ ඉන්නවා අද ඉන්න අයගේ. ඉතින් ඒ නිසා මේ ಗುಣ කීම කියලා කියන එක පිළිබඳව ಗುಣ කීම, ಗುಣ මැකීම කියලා කියන එක පිළිබඳව බුද්ධ දේශනා ගාණක් තියෙනවා. සිගාලෝවාද සූත්‍රයේ තියෙනවා ಗುಣ කීම ඒ කියන්නේ නරක අසත්පුරුෂ අසුරු නොකළ යුතු පුද්ගලයෝ 4 දෙනෙක් පිළිබඳව කතා කරනවා. අසුරු කළ යුතු පුද්ගලයෝ 4 දෙනෙක් පිළිබඳව කතා කරනවා පුද්ගලයෝ 8 දෙනෙක් ගැන. එතනදී අත්තක්ඛායි අනුකම්පක අඤ්ඤ දත්වර වචීපරම අනුප්ප්‍ය භානී අපාය සහාය කියලා 4 දෙනෙක් ගැන කතා කරනවා. ආශ්‍රය නොකළ යුතු 4 දෙනෙක්. අනුප්ප්‍ය භානී කියලා කියන්නේ හොඳ නරක අනුමත කරන ඉන්න තැන ಗುಣ කියන නැති තැන බනින පුද්ගලයාට අනුප්ප්‍ය භානී පුද්ගලයා කියලා. ඒ නිසා මේ ගුණය කියලා කියන එක ජීවනෝපායක් වෙලා තියෙනවා. දැන් අපි බුදුරජාණන් වහන්සේ බෞද්ධ වෙන අපට එහෙම නැත්නම් මේ මිනිස්යාට විමුක්තියකට යන්න අවශ්‍ය නම්, සිත සමාධිගත කරගන්න අවශ්‍ය නම්, මේ ලෝකයේ දුක තේරුම් ගන්න අවශ්‍ය නම් මෙන්න මේ මාර්ගයේ ගමන් කරන්න කියලා කරපු දේශනාවක් තියෙනවා. ඒකට කියනවා මැදුම් පිළිවෙත මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එකක් තියෙනවා සම්මා ආජීවය කියලා. මේ සම්මා ආජීවය කියලා කියන්නේ ජීවත් වෙනවා කියලා කියන එක. සම්මා ආජීවය කියලා කියන්නේ යහපත් විදිහට ජීවත් වෙනවා කියන එක. එතකොට ජීවත් වීම සම්මා කියලා බුදුහාමුදුරුවෝ දානව නම් කියන්නේ යහපත් ජීවන ක්‍රමය තියාගන්න කියලා අයහපත් ජීවන ක්‍රමයක් ඒකට තියෙන්න එපා. කියන්නේ සම්මා දිට්ඨි තියෙනවා නම් මිච්ඡා දිට්ඨියක් තියෙන්නත් ඕනේ. මිච්ඡා දිට්ඨියක් කියලා එකක් නැත්නම් සම්මා දිට්ඨිය කියලා විශේෂ වශයෙන් කියන්න ඕනේ. ඒ නිසා මිත්‍යා පැත්තක්, වැරදි පැත්තක් තියෙනවා. ආජීවයේත් මිච්ඡා ආජීවයක් තියෙනවා. ඒකෙත් තියෙනවා මේ ಗುಣ කීම කියලා කියන එකත් මිච්ඡා ආජීවයක් හැටියට. හැබැයි ඇති කෙනාගේ මේ මක්කය කියලා කියන ස්වභාවය කියන ආකාරය අන්‍යයන් තුල තිබෙන ಗುಣ කීම නෙවෙයි, අන්‍යයන් තුල නොතිබෙන ಗುಣ කීම සහ අන්‍යයන්ගේ ಗುಣ නැති කිරීම. ಗುಣමකු භාවය කියලා කියන එකට. ඉතින් ඒක ඔය ලපනා පුහනා කියලා කියන වචන වලින් සඳහන් කරන්නේ ඒක. ඉතින් ඒක වෙනම පැත්තක් නිසා මම ඒක ඔය මතක් කිරීමක් විතරයි කළේ මේ බුදුදහමේ මේ ಗುಣ මැකීම සම්බන්ධව, ಗುಣ නැති ಗುಣ කීම සම්බන්ධව, ಗುಣ වර්ණනා කළ යුතු කෙනාද කළ ಗುಣ නැති කෙනාද කියන එක සම්බන්ධව බුදු දේශනාවන් කීපයක් තමයි මම ඔය සඳහන් කළේ. ඒ නිසා මක්කය කියලා කියන අන්‍ය ಗುಣ යටපත් කිරීම, අන්‍ය ಗುಣ නොදැකීම, අන්‍යයන්ගේ යහපත, අන්‍යයන්ගේ හොඳ නුරුස්සන ස්වභාවය කියලා කියන මක්කය කියලා කියන ගතිය සිත කිලිටි කරන ස්වභාවයක්, දුගතිගාමී වෙන්න අවශ්‍ය කරන ස්වභාවයක්. ඊළඟට පලාසය. පලාසය පුද්ගලයා තුළ ඇති වෙන්නේ මමත් මොවුන් හා සමානයි.
ඒ කියන්නේ අයහපත් අයත් එක්කලා නෙවෙයි තව තව නොඑක් අයත් එක්කලා ගත්තාම ඒ කියන්නේ උසස් අයත් එක්කලා ගුණවතුන් සමග තමනුත් සමාන වෙන්න හදනවා. තමන්ගේ ජීවිතේ තමන් දන්නේ ඔබ කවුරු ගැනත් අපට මට මම ගැන කියනව ඇරෙන්න මට තව කෙනෙක් ගැන කියන්න බෑ. ඔබට ඔබ ගැන කියනව ඇරෙන්න ඔබට මම ගැන කියන්න බෑ. මගේ බාහිර ස්වරූපයෙන් මගේ කියන මේ වචන වලින් ආදී මේ වගේ දැනගත්තා විනා හැරෙන්න මා තුල පවතිනා වූ අභ්‍යන්තරය පිළිබඳව කාටවත් මේ ලෝකේ කියා ගන්න බෑ. ඒක කියන්න පුළුවන් එකම කෙනා මම කියන කෙනා විතරයි. මම කියලා කිව්වේ මේ මම කියන මේ හාමුදුරුවන්ගේ හැටියට මේ ඔබට මේ බණ කියන මම කියන අදහස නෙවෙයි. අපි කවුරුත් ගත්තායින් පස්සේ මේ උත්තම පුරුෂ ඒක වචනේ කියන වචනයෙන් ගත්තාම මම මේ කතා කරේ. මම ගැන කියන්න. ඒ නිසා සමහර උදවිය බුදුහාමුදුරුවෝ කියන මේ කිලිටු වෙච්ච හිත් තියෙන උදවිය ඉන්නවා. මේ පලාසය කියලා කියන තමන්ගේ අය මම අන්‍යයන්ට වඩා උසස් මම අසවලාට වඩා උසස් මම අසවලා හා සමානයි මං අසවලාගේ දැනුමට සමානයි මං අසවලාගේ කීර්තියට සමානයි මගේ දරුවෝ අසවලාගේ දරුවන්ට වඩා උසස් එහෙම ආකල්ප ඇති කරගන්න එක මේ වගේ දේවල් අපට ඕන තරම් සමාජයේ දකින්න ලැබිලා තියෙනවා. සමහර අය මහා උසස් විදියට කතා කරනවා මම අපේ අහවලා වැඩ කරන්නේ අහවල් තැන මගේ අහවල් කෙනා මෙහෙම කෙනෙක් අතව ඉන්නේ මෙහෙම කෙනෙක් මෙතන ඉන්නේ මෙහෙම පම්පෝරි ගහනවා කියලා අපි කියනවා ඒවට. අන්න ඒ වගේ ස්වභාවයේ පලාසය කියලා කියන්නේ ඒක සිතේ තියෙන අකුසලයක් ඒක. හිතේ තියෙන කිලිටි ගතිය, අපිරිසුදු ගතියක් ඒක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ බඳු ආකල්පයක් තියෙන කෙනාට මරණයෙන් පස්සේ සුගතියක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා. ඒතර ඒ බඳු සිතවිල්ලකට යහපත් සිතවිල්ලක් එන්නේ නැහැ යාට. ඒ ආවත් දැන් ඒ බඳු කෙනෙක් එයාට හිතෙන්න පුළුවන් යකෝ මම දන් දීලා තියෙනවානේ එහෙනම් මට බැරිද දිව්‍ය ලෝකෙට යන්න මම පොයට සිල් අරන් තියෙනවානේ එයා පොයට සිල් අරගෙන තියෙන්නේ අර ආකල්පෙමයි හිත නැති වෙලා තියෙන්නේ පලාසෙමයි එයා දානයක් දීලා තියෙන්නේ පලාසෙන්මයි ඒ ආකල්පෙමයි ඒක දීලා තියෙන්නේ අපි දැකලා තියෙනවා සමහර අය අරයා මෙහෙම කරා නම් මම ඊට වැඩිය මෙහෙම කරනවා මෙයා මෙහෙම කරා නම් මං ඊට වැඩිය මෙහෙම කරනවා මේ ආකාරයට පලාස ගතියෙන් කරනවා නම් පින්කම් වුණත් පින්කම් වෙන්නේ නැහැ එතන. ඉතින් ඒ නිසා පලාසය කියලා කියන මේවත් මේ කිව්ව හැම දෙයක් මේ කිව්ව අවිජ්ජාවේ ඉඳලා මේ පලාසය දක්වා මේ කිව්ව කාරණා හයත් ඉදිරියට කියන්න තියෙන මේ සියල්ලක්ම වංචක ධර්ම වල විශේෂ වශයෙන් විස්තර කරලා තියෙනවා ඒවා. ඒ කියන්නේ අපිට තේරෙන්නේ නැහැ ඒවා අපි ගාවට එනවා කියන්නේ. දාර මං කිව්වා වගේ අපි දානයක් දෙනවා සමහරට Tamanට අර එහෙම හිතෙන්න පුළුවන් ඒක. මේකේ තමාට අපි එහෙම දීලි ඉවරලා මෙයා මේ ගිහිල්ලා කියයි මෙතන මේ දේ කියයි අර දේ කියයි මං ගැන මේ වගේ නොඑක ආකාරයේ ආකල්ප ඇති කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මේ පලාස ගතියෙන් යුක්තව කරන පින්කම් බාහිරට පේන්නේ අපි දකින්නේ ඒවා වංචක විදිහට කරනවාද කියන එක Taman තුලින්මයි ඒක Tamanට දකින්න පුළුවන්කම. ඊළඟට හත්වෙනි කාරණය සිත කිලිටි කරන හත්වෙනි කාරණය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊර්ෂ්‍යාව කියලා කියන ඉච්ඡා උපක්ඛිලේශයක් සිත කිලිටිපත් කරන සිත කිලිටි කරන අපිරිසුදු කරන ඊර්ෂ්‍යාව කියලා කියන එක. අන්‍යයන්ගේ සම්පත් ඉවසන්න බැරිකම. ලස්සනට ඉන්නවට ලස්සන ඇඳුම් ඇඳලා ඉන්නවට ලස්සනට ගෙවල් දොරවල් හදන් ඉන්නවට යාන වාහන අරන් ඉන්නවට ඉගෙනගෙන ඉන්නවට මේ ආදී නොයෙකුත් දේවල් අපිට හිතා ගන්න පුළුවන් මම මේ දිග විස්තරයක් මේකට කරන්න ඕන කියලා මම හිතන්නේ නැහැ. අපට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. එහෙම කෙනෙක් දැක්කට පස්සේ එහෙම අපිට සිතවිල්ලක් ඇති වෙනවා නම් ඒ සිතවිල්ල ඒ ඊර්ෂ්‍යා සහගත සිතවිල්ල තුලින් මේක මම ලබා මේ කිව්ව දේවල් වලින් ප්‍රාණඝාතය අදත්තා දානය කාමමිත්‍යාචාරය ආදී මේ අකුසලයන් වලට ඉබේ අපි ඇති වෙන දේවල් ඒවා. දැන් අපි යමකට ඊර්ෂ්‍යා කරන්න පටන් ගත්තට පස්සේ අපි ඒක ලබා ගන්න අපිට ප්‍රාණඝාතයක් කරන්නත් වෙන්න පුළුවන් ඒ වෙලාවට. අපි ඒක ලබා ගන්න හොරකමක් කරන්නත් පුළුවන් ඒක. අපි කැමති රූපයක් සහිත කෙනෙක් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඉන්නවනම් අපට ඒක ලබා ගන්න බැරි නම් අපි කාමමිත්‍යාචාරයට යොමු වෙන්න පුළුවන් එතන. ඊළඟට ඒ ඔවුන් අතර අපට ඒක මට ලැබෙන්නේ නැත්නම් උඹලට ඒක ලැබෙන්නත් බෑ. වස්තුවක් වෙන්නත් පුළුවන් පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. බොරු කියලා කේලම් කියලා පරුස වචන කියලා හිස් වචන කියලා කොටෝල නැති කරලා විනාශ කරලා ඒ සම්බන්ධතාව නැති කරලා විනාශයක් කරලා දාන්නත් පුළුවන්. ඒ වගේම
අපි සුරාපානී වගේ දේවල් වලට යොමු කරවගෙන ඒව නැති නාස්ති කරලා විනාශ කරලා පස්පව් වලටම නතු වෙන්න පුළුවන් දේවල් තියෙනවා. මේ ඊර්ෂ්‍යාව කියලා. මේ හැම අකුසලයක්ම ගත්තාම මේ සිත කෙලිටි කරන එකක් ගත්තාම මේ පස්පව් වලට සම්බන්ධව අපි ඇති වෙන්න පුළුවන්. අපි නොදැනුවත්ව අපි ඒවට යොමු වෙන දේවල් වෙනවා. නොදැනුවත්ව මේ දේවල්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඊර්ෂ්‍යාව කියලා අන්‍ය සම්පත් දැක්කහම නොඊවසිලිවන්ත ස්වභාවය. අපිට ඒක දැක්කම නිකන් නලියන ගතියක් ඇති වෙනවා නම් නිකන් එක තැනක හිටගෙන ඉන්න බැරි ගතියක් ඇති වෙනවා නම් අපිට ඊර්ෂ්‍යාවක් තියෙනවා කියලා කියනවා. ඉතින් අන්නේ බඳු ස්වභාවය ඉතින් මුදිතාව කියලා කියන්නේ මධ්‍යස්ථ භාවය පුරුදු කිරීම. මුදිතා භාවනාව පුරුදු කිරීම ඊර්ෂ්‍යාව අපිට නැති කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඊර්ෂ්‍යා කිරීම කියලා කියන්නේ. ඊළඟට 8 වෙනි කාරණේ මසුරුකම. මසුරුකම තමන්ගේ සම්පත් සැඟවීමේ චේතනාව. තමන්ගේ සම්පත් සැඟවීමේ චේතනාව. තමන් කන්නේ බොන්නෙත් නෑ, වෙන කෙනෙකුට කන්න බොන්න දෙන්නෙත් නෑ, වෙන කෙනෙකුට පරිහරණය කරන්න දෙන්නෙත් නෑ, තමන් පරිහරණය කරන්නෙත් නෑ. ඒවා හංගගෙන තියන් ඉන්නවා. නොඑක් තැන්වල දාලා වෙන්න පුළුවන්, පොළොව යට දාලා වෙන්න පුළුවන්, ගල්ලස් දාලා වෙන්න පුළුවන්, කොහේ හරි තැනක මෙට්ට කොට්ටාස දාගෙන හරි වෙන්න පුළුවන්. පරිහරණය කරන්නෙත් නෑ, තව කෙනෙකුට ඒක දෙන්නෙත් නෑ. මේ මසුරුකම කියලා කියන එක අපට එන්න පුළුවන් අනුකම්පා කරනවා කියලා. දැන් අපි කියමුකෝ දැන් කෙනෙක් ඇත්තටම තුනුරුවල් පිළිබඳව විශ්වාසයෙන් කර්මඵලයේ විශ්වාස කරගෙන බොහොම හොඳට Tamanට තිබෙන ආකාරයෙන් ඊටාම ඉහළ දානයක් දෙනවා කියලා. වැඩිහිටි නිවාසයකට වෙන්න පුළුවන්, ළමා නිවාසයකට වෙන්න පුළුවන්, දුගී මගී යාචකාදීන්ට වෙන්න පුළුවන්, බලු කපටන්ට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර කිරියම්මල දානයක් වෙන්න පුළුවන්, හාමුදුරුවෝ දානයක් වෙන්නත් පුළුවන්. මොනියම් හෝ දෙයක් එයා ඔහුගේ ආර්ථික ශක්තිය අනුව හොඳට කරනවා. ඒදී මේ මසුරුකමෙන් යුක්ත පුද්ගලයාට සිතවිල්ලක් එන්න පුළුවන්. ඒ මසුරුකම නිසා එයාට අර බුදුදහම උගන්වන්නේ පමණ දැන වියදම් කරනවා කියලා. අන්නේ තුලින් එන්න පුළුවන් අර පුද්ගලයාට ගිහිලා උපදෙස් දෙනවා. ඇයි ඔහොම කරන්නේ? ඇයි ඔච්චර වියදම් කරන්නේ? පින්කමක් කරන්න පුළුවන් මේ විදියට. ඔච්චර දේවල් කරන්න ඕනේ නැහැ. ඔච්චර ලොකුවට කරන්න ඕනේ නැහැ. මෙහෙ දෙයක් කරාම ඇතිනේ. ඔච්චර ව්‍යංජන ගොඩක් හදන්න ඕනේ නැහැ. මේ වගේ ටිකක් හැදුවත් ඇතිනේ. ඔච්චර හාමුදුරුවෝ වඩම්මන්න ඕනේ නැහැ. නැත්නම් ඔච්චර ලොකු මිනිස්සු ගොඩක් එකතු කරන්න ඕනෙත් නැහැ. ඔය වගේ උපදෙස් දෙනවා. හැබැයි මේ උපදෙස් දෙන්නේ අර මසුරුකම කියන එක වංචනික විදිහට බලපාපු නිසා ඔහු සමාජය තුලින් ඒක දකින්න උත්සාහ කරනවා. මම මසුරෙක් නොවේයි කියන ස්වභාවය. ඉතින් මේ ඒවා වංචක. ඒවා අපිට තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. සමහරට මම දන්නේ නැහැ මම මසුරුද කියන එක මට තේරෙන්නේ නැහැ. ඒ වංචනික විදිහට ඒවා ඉන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ලෝතර මේ මසුරුකම කියලා කියන එක එතකොට අපේ සිත කිලිටි කරන, දුගතිය ඇති කරන, සුගතිය නැති කරන ධර්මයක් හැටියට, චිත්ත උපක්ලේශ ධර්මයක් හැටියට බුදුහාමුදුරු දේශනා. ඊළඟට මායාව, රැවටිල්ල කියලා කියන එක මේ සිතට ඇති වෙන උපක්ලේශය. රැවටිල්ල ඊර්ෂ්‍යාවත් එක්කලම ඇති වෙන තවත් ස්වභාවයක් ඒක. ඊර්ෂ්‍යාවත් එක්කලම තමයි අපිට මේ රැවටිල්ල කියන එක ඇති වෙන්නේ. මායාව කියලා කියන එක ඇති වෙන්නේ. මේ මායාව අපි විවිධ ආකාරයෙන් අපි ඇති කරගන්නවා. ඒක අපටම තේරෙන්නේ නැහැ සමහරට මේ මායාව මොන වගේද අපට ඇති වෙන්නේ කියන එකත්. සමහර විට අපට තියෙන අවිවේකී භාවය, අපට තිබෙන වෙලාවක් නැහැ කියන කාරණයක් මේ මායාවක් කරගන්නවා. ඒ කියන්නේ පිනට තියෙන අකමැතිකම, එහෙම නැත්නම් ඒකට තුල මසුරුකම, ඊර්ෂ්‍යාව, මේ එහෙම නැත්නම් පුංචි හෝ අර ව්‍යාපාදයක්, ක්‍රෝධයක්, වෛරයක්, ওই වගේ ආකල්පයක්, අභ්‍යන්තරගත සිතවිල්ලක් තිබෙන අයට මේ මායාව තුලින් හිත හොඳ පෙන්නගෙන මායාව තුලින් පැත්තකට වෙලා ඉන්න ස්වභාවයන් තියෙනවා. ඉතින් ඒක ටිකක් ගැඹුරු කාරණයක්. මේ මායාව මේ විදිහට විවිධ ඒ බාහිර සමාජයට කරන ස්වરૂපය, මායාවකින් යුක්තව ජීවත් වෙන මිනිස්සු අපට සමාජයේ ඕන තරම් දකින්න පුළුවන්කම තියෙනවා. දැන් අපි දකින පාරේ බහැලා යනකොට සමහර අය ඉන්නවා මේ භෞතික වශයෙන් මායාව ලෝකේ ජීවත් වෙනවා. බැලු බැලමට පේන්නේ මහා ධනවතුන් හැටියට. නමුත් එයාත් කරන කියන දේවල් දිහා බැලුවට පස්සේ
අභ්‍යන්තරගත ජීවිතයට ගියාට පස්සේ උන්ගේ අතුලාන්තයට ගියාට පස්සේ සම්පූර්ණ මායා ලෝකයක ජීවත් වෙන්නේ. අපි මවාගත්ත ලෝකයක අපි මේ ජීවත් වෙන්නේ. ඒ නිසා මේ මායාවගේ දැන් සාමාන්‍ය අපේ එදිනදා ජීවිතය ගත්තත් අපි මායාවකින් ජීවත් වෙන්නේ. මේ ස්වරූපේ ඒ කියන්නේ අපි සමහර උදවිය කල්පනා කරන්නේ නැහැ. අපි මේ කොහෙද යන්නේ? කොහේ ඉඳලාද මේ ඇවිල්ලා තියෙන්නේ? අපි මොකටද මේ මනුස්ස ලෝකේ ඉපදුනේ? මිනිස්සෙක් වෙලා ඉපදෙන්න තිබුණ කාරණේ මොකක්ද? මේ මායා ලෝකයකින් අපිව වට කරලා දාලා තියෙනවා. අපිව නොඑක ආකාරයෙන් පෙන්නලා තියෙනවා. අපි රූප වාහිනියක් බැලුවත්, රේඩියෝ එකක් ඇහුවත්, පුද්ගලයෙක් එක්කලා කතා කරත් නොඑක් දේවල් වලින් අපිව මේ මායා ලෝකේ හිරකරන්න අදාළ කරන දේවල් එනවා මිසක් එයින් ඈත් වෙලා සත්‍ය තේරුම් අරගෙන මායාවෙන් පිටට ගිහිල්ලා රැවටිල්ලෙන් පිටට ගිහිල්ලා අපට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණය හදන්න තියෙන ක්‍රමය ඒ පහසුකම ඊටාම විරලයි ඒක. ඉතින් ඒ නිසා මායාව කියලා කියන මේ සිතේ කිලිටි භාවය බුදුරජාණන් වහන්සේ පෙන්වනවා අපට සසර මේ සංසාරයේදී දුගතිය උරුම කරලා දෙන කාරණයක් හැටියට. ඊළඟට 10 වෙනි කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සිත අපිරිසුදු කරන කාරණය සට භව කෛරාටිකකම කපටිකම කියලා කියන එක. කපටිකම කියලා කියන වචනය කපටිකම කියලා කියන කාරණය බොහෝ විට නූතන සමාජයට ඇති වෙන්න පුළුවන් හේතු සාධක ප්‍රමාණය වැඩි. දැන් අපි නිතර කතා කරන වචන දෙකක් තියෙනවා උගත්කම සහ බුද්ධිමත්කම කියලා. ඔක හුඟක් අය මේක එකතු කරලා කතා කරනවා උගත් බුද්ධිමත් කියලා. හැබැයි උගත්කම කියන්නේ වෙන එකක් බුද්ධිමත්කම කියලා කියන්නේ තව එකක්. මම කියන්නේ නෑ උගත්කමත් එක්කලා බුද්ධිමත්කම නෑ බුද්ධිමත්කමත් එක්කලා උගත්කම නෑ කියලා මම කියන්නේ නෑ. හැබැයි සෑම උගතෙක්ම බුද්ධිමතෙක් නෙවෙයි සෑම බුද්ධිමතෙක්මත් උගතෙකුත් නෙවෙයි. උගත්කම කියලා කියන එක ලබාගත හැකි දෙයක්. බුද්ධිමත්කම කියලා කියන එකත් ලබාගත හැකි දෙයක්. හැබැයි උගත්කම ලබා ගන්න විදියට නෙවෙයි බුද්ධිමත්කම ලබා ගන්න. උගත්කම ලැබෙන්නේ විභාග පාස් කිරීමෙන් පොත්පත් කියවීමෙන් ආදී දේවල් වලින් අපට උගත්කම ලැබෙනවා. බුද්ධිමත්කම ලැබෙන්න පොත්පත් කියවීම ආදී දේවලුත් බලපානවා වගේම ධර්මය තමයි ප්‍රධාන වශයෙන් බලපාන්නේ. ධර්මය කියලා කියන්නේ සදාචාර සම්පන්න ජීවිතයකට අවශ්‍ය කරන මානසික ගුණාංග වලින් යුක්ත ධර්මය. ඒ ධර්මය තමයි බුද්ධිමත්කමට බලපාන ප්‍රධානම සාධකය වෙලා තියෙන්නේ. සත්පුරුෂ ආශ්‍රය. සත්පුරුෂ ආශ්‍රය කියලා කියන්නේ සත්පුරුෂය අසත්පුරුෂ දේවල් කියන්නෙත් නැහැ, කරන්නෙත් නැහැ, හිතන්නෙත් නැහැ. ඒ නිසා සත්පුරුෂයන් ඇසුරු කරනවා නම් සද්ධර්මයේ යෙදෙනවා නම් සද්ධර්ම ශ්‍රවණය කරනවා නම් සද්ධර්මයේ කියවනවා නම් ඒ පුද්ගලයා බුද්ධිමතෙක් වෙනවා. එයා උගතෙක් නොවෙන්න පුළුවන් ඒ පුද්ගලයා. එතකොට දැන් මේ උගත්කම කියන තැනට ඇයි එතකොට බුද්ධිමත්කම එන්නේ නැත්තේ? ඒ කියන්නේ උගත්කම කියන හැම කෙනාටම බුද්ධිමත්කම ඇති වෙන්නේ නැත්තේ ඇයි? ඒකට හේතුව උගත්කම අධ්‍යාපනය කියලා කියන එකේ පරමාර්ථය නොදැනගත්ත මව්පියන් සහ ගුරුවරුන්ගෙන් යුක්ත වුණොත් ඔවුන්ගෙන් ඉගෙන ගන්න ඔවුන් යටතේ හැදෙන දරුවෙක් ශිෂ්‍යයෙක් බුද්ධිමතෙක් වෙන්නේ නැහැ කවදාවත්. උගතෙක් වෙන්න පුළුවන් එයා. මං කිව්ව එක පැහැදිලි ඇති. අධ්‍යාපනය කියලා කියන පරමාර්ථය නිවැරදිව තේරුම් නොගත්ත මව්පියෝ හෝ ගුරුවරු යටතේ ඉගෙන ගන්න හැදෙන දරුවෙක් බුද්ධිමත් දරුවෙක් වෙන්නේ නැහැ. යම්කිසි විදියක පෙර සංසාරයේ කුසල ශක්තියක් බලපාලා ඔහුගේ සෝත්සාහයෙන් කෙනෙක් ගියත් ඒක බොහොම අහඹු ලෙස සිදුවෙන සිදුවීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහුට මාර්ගය පෙන්වන දෙපිරිසම අර අධ්‍යාපනයේ පරමාර්ථය මොකක්ද කියන එක නොදැන ගැනීම නිසා උගත්කම පමණක් ලබාගෙන බුද්ධිමත් කෙනෙක් හැදෙන්නේ නැහැ එතන. අධ්‍යාපනයේ පරමාර්ථය පූර්ණ පෞරුෂ වර්ධනය. ලෝකේ ඕනම රටක ඇමරිකාවේ ගත්තත් ලංකාවේ ගත්තත් වෙන ලෝකෙ කොයි රටක ගත්තත් අධ්‍යාපනයේ පරමාර්ථය භාෂාවෙන් භාෂාවට ඒක වෙනස් වුණත් අපේ වචනෙන් කියනවා නම් අර්ථය තමයි පෞරුෂ වර්ධනය, පූර්ණ පෞරුෂ වර්ධනය. පෞරුෂ වර්ධනය කියලා කියන්නේ හොඳ හදවතක් තියෙන, හොඳ ඔළුවක් තියෙන මිනිස්සෙක් කියලා කියන්නේ.
හොඳ හදවතක් තියෙන හොඳ ඔළුවක් තියෙන මිනිස්සෙක්. ඔළුව හදන්නේ පොතෙන් පතෙන් දැනුමෙන්, හදවත හදන්නේ ආගමෙන් දහමෙන්. දැන් අද මේ නූතන යුගයේ ගත්තාමත් දැන් මේ වර්තමාන මේ වසංගත තත්ත්වයේ ගත්තත් පේනවනේ. හදවතෙන් සහ ඔළුවෙන් පෝෂණය වෙච්ච මිනිස්සු ඉන්න රටවල් වල මේ වසංගතයට මුහුණ දෙන ස්වභාවයයි ඔළුව හදාගත්ත හදවත හැදිච්ච නැති රටවල් වල ඉන්න අය වසංගතයට මුහුණ දෙන ස්වභාවය අතර ලොකු වෙනසක් තියෙනවා කියලා පේනවනේ. ඒ නිසා උගත් බුද්ධිමත් කියලා කියන්නේ නැත්නම් බුද්ධිමත්කම කියලා කියන්නේ පෞරුෂ වර්ධනය කියලා කියන්නේ හදවතයි ඔළුවයි දෙකම හදාගන්න එකට. හදවතයි ඔළුවයි දෙකම අතර ඔළුව හැදෙන්නේ අද මේ අධ්‍යාපනය ඒකට ක්‍රම තුනක් තියෙනවා. ඒක වචනාර්ථයෙන් හිතන්න යන්න එපා. වචනාර්ථයෙන් හිතුවොත් හිතයි විධිමත් ක්‍රමය හොඳයි. අනිත් දෙක මොකටද කියලා. අවිධිමත් නම් අවිධිමත් වැඩ කරනවා, නොවිධිමත් වැඩ කරනවා කිව්වයින් පස්සේ ඒක නිකන් වැඩකට නැති ගතියක් එනවා. එහෙම එකක් නෙමෙයි මෙතන මේ අර්ථය තියෙන්නේ. විධිමත් අධ්‍යාපනය කියලා කියන්නේ ඔය අපි ඔය පාසල් වල ගිහිල්ලා කරන අධ්‍යාපනයට. අවිධිමත් අධ්‍යාපනය කියලා කියන්නේ මේ මම දැන් ඔයත්තන්ට මේ කරනවා වගේ දේවල් දේශනේ. දැන් මම මේ බණ පටන් ගන්නකම් ඔයත්තු දන්නේ අද මොන බණක් කියයිද කියලාවත්. අන්න ඒ වගේ දෙයක් තමයි අවිධිමත් අධ්‍යාපනය කියලා. නොවිධිමත් අධ්‍යාපනය කියන්නේ ඔබේ අම්මා තාත්තා ආච්චිලා සීයලා වැඩිහිටියන් අයියලා අක්කලා නැන්දලා මාමලා පන්සලේ පල්ලියේ හාමුදුරුවෝ පූජකතුමා ආදී මේ සමාජයේ ඉන්න අය දැක් කරන කියන කතා බහ කරන හැසිරෙන ආකාරය දැකලා කියලා කතා බහ කිරීම හැසිරීම ආදී ගොඩ නගා ගන්න ඉගෙන ගන්න භාවය. ඒ ඉගෙනි දැකලා ඉගෙන ගන්න එක. වැඩිහිටියන්ගේ දේවල් දැකලා ඉගෙන ගන්න ස්වභාවය. එතකොට ඒ නොවිධිමත් අධ්‍යාපනය, විධිමත් අධ්‍යාපනය, අවිධිමත් අධ්‍යාපනය මේ දේශන වගේ එක නොවිධිමත් අධ්‍යාපනය දැකලා ඉගෙන ගන්න. මේ අධ්‍යාපන ක්‍රමවේද තුنين පුද්ගලයෙකුගේ ඇති කරන්න ඕන දැනුම ඇති කරන්න ඕන. ඒ වගේම ආකල්පය සංවර්ධනය කරන්න ඕන. ඒ වගේම කුසලතා සම්පූර්ණ කරන්න ඕන, සංවර්ධනය කරන්න ඕන. දැනුමෙන් ආකල්පයෙන් කුසලතාවල සම්පූර්ණ කරන්න ඕන. ඕක අධ්‍යාපනය කියන්නේ ප්‍රජානන ආවේදන මනෝචාලකී කියලා. අධ්‍යාපන විද්‍යාව උගන්වන. ඒ නිසා අන්න ඒ ක්‍රමවේද තුන සම්පූර්ණ වෙනකොට නැත්නම් ඒ අවස්ථා තුන ස්තර තුන සම්පූර්ණ කරගත්ත පුද්ගලයා පූර්ණ පෞරුෂ වර්ධනයේ පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් ඕක නොදැනගත්තාම අපේ උදවිය කරන්නේ මොකක්ද? උදේ ඉඳලා රෑ වෙනකම්ම පන්ති වලට යවලා පොත්පත් පාඩම් කරවලා එතනින් කෙනෙක් හදනවා අර සමාජ ස්තරය Tamanගේ ශක්තිමත් කරගන්න. සමාජ ස්තරය ශක්තිමත් කර ගැනීමේ පරමාර්ථයෙන් සමාජයේ ජීවත් වෙන්නා වූ පුද්ගලයන්ගේ ස්වરૂපයට මගේ කෙනා ඉස්මතු කරලා දක්වන්න, මගේ කෙනාව තල්ලු කරන්න උත්සාහ කරන අයට වෙන්නේ ඒ තැනට තල්ලු වෙච්ච පුද්ගලයාගෙන්, දරුවගෙන් අර බලාපොරොත්තු වෙච්ච පුද්ගලයෝ වෙනත් මඩමකට තල්ලු වෙලා විසි වෙලා යන එක. ඔවුන්ට සැලකීමක් ලැබෙන්නේ නැහැ. මොකද එයාට හදවතට දැනෙන්නේ නැහැ එයාට දෙයක් මොකක්වත් දෙයක්. හදවත පෝෂණය වෙලා නැහැ එයාගේ. ඒ නිසා මේ කපටිකම කියලා කියන එක ඔතනදී ඇති වෙන්නේ. එතකොට මම මේ කිව්වේ සටභාවය කපටිකම කියලා කියන එකට උගත්කම පමණක් ලබා ගත්ත කෙනාට ඇති වෙන්නේ කපටිකමයි. ධර්මය තුලින් පමණක් ජීවත් වෙච්ච කෙනා මෝඩයෙක් බවට පත් වෙනවා. කියන්නේ මෝඩයා කියලා අපි කියනවානේ. දැන් අපේ ගම්වල ඒක වැරදියට අර්ථ ගන්න යන්න එපා. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තාම කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් හැම කෙනෙකුටම උදව් කරනවා, බැනුම් අහගෙන උදව් කරනවා, ඔය රැක් නැහැ, දවාලක් නැහැ, දැන් කිව්වත් කරනවා, තමන්ගේ වැඩ නැති කරගෙන නොකානුබි මේ වැඩ කරන මිනිස්සු දැක්කහම අපි කියනවා මේ මිනිස්සු මහා මෝඩයෙක් කියලා. ඇයි? ඒ මනුස්සයාගේ හොඳ හදවතක් තිබ්බ නිසායි. ඒ කරන දේ. ඉතින් ඒ වගේ තමයි මේ පෞරුෂ වර්ධනය කියලා කියන එක හරියට තේරුම් අරගන්න නැතුව ගුණවත් භාවය ඕනෑමට වඩා යන්න ගියොත් එතන ඇති වෙන්නේ අපේ මෝඩ ක්‍රියාපටිපාටිය.
ඔය ආගමික වතාවත් ආගමික වැඩ කරනකොටත් අපි ඕන තරම් ඔබ දැකලා තියෙනවා. ඔය කරන දේවල් වලදී. ඒ වගේම ඒ පැත්ත නැතුව ආගමික පැත්ත නැතුව අධ්‍යාපනයේ පැත්ත පමණක්ම යෙදිලා කටයුතු කරොත් එතන ඇති වෙන්නේ කපටියෙක්. එයාට කර්මයේ කර්මඵලයේ විශ්වාසයක් නැහැ. අම්මා තාත්තා ගුරුවරයා වැඩිහිටියා හාමුදුරුවෝ පන්සල පල්ලිය කෝවිල යහපත සදාචාරය මනුස්සයා සංසාරේ මේ මොකක්වත් කර්මය පින පව මේ මොකක්වත් දෙයක් එයාට වටිනාකමක් නැහැ. එයා දන්නේ නැහැ. එයාට තේරෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ එයාට ඒක. ගහක් ගලක් වගේ හරියට ඒක ජීවිතය කියලා කියන එක. ඉතින් අන්නේ පුද්ගලයාට කියනවා කපටියා කියලා. කපටි පුද්ගලයාගේ ඔළුවක් එයාට තියෙනවා. හොඳ තීක්ෂණ ඥානයක් තිබුණාට කපටිකමක් තියෙන. ඒ නිසා මේ කපටි කියලා කියන ක්‍රියාව අප තුලින් සිතේ ඇතිවන කිලිටි භාවය අපිරිසුදු භාවය නිසා ඇති කරගන්න අකුසල නිසා ඔහු දුගතියක්පත් වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. අර අපිරිසුදු වස්ත්‍රයක් වගේ පුද්ගලයෙක් කියලා. ඊළඟට 11 වෙනි කාරණය තම්බය කියලා කියන්නේ. තම්බය කියලා කියන්නේ තද ගතිය. දැඩි ගතිය. සමාජයේ ජීවත් වෙන පුද්ගලයන්ගෙන් ගත්තායින් පස්සේ සමහර අයගේ මේ තද තම්බය කියලා කියන ස්වභාවය. තමන් කිව්ව දේ විතරයි හරි. මම කියන දේ විතරයි හරි. අනිත් අයගේ අදහස් උදහස් අනිත් අය කියන දේ අහුම්කම් දෙන්නවත් ඒක කරන්න ඒ මොකක්වත් කල්පනාවක් නැහැ. එම අවශ්‍යතාවයකුත් නැහැ. මානෙන් ඉදිමිලා, තණ්හාවෙන් ඉදිමිලා ආදී මේ කියන අකුසල දේවල් වලින් ඉදිමිලා, තමන්ගේ තත්ත්වය තනුතුරු වලින් ඉදිමිලා, තමන්ගේ ලබාගෙන තිබෙන ධන ධාන්‍ය වලින් ඉදිමිලා මේ වගේ මම තමා ලොක්කා. මම කියන දේ කරන්න ඕනේ. මගේ අන තමයි මෙතෙන්ට වැදගත් වෙන්නේ. මමයි මෙතන ප්‍රධානියා වෙන්න කෙනා. ආදී ආකල්ප ගොඩනගා ගන්න මේ තම්බය කියලා කියන දැඩි ගතිය ස්වභාවය මේ සිතේ ඇතිවන කිලිටි ස්වභාවයක්. ඒ තුලින් ඔහු හරියන අවස්ථාවලට වඩා වර්ධින අවස්ථාවන් සමහරට වැඩි වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා තම්බය කියලා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකුසල සිතවිල්ලක් හැටියට, සිත කිලිටි කරන සිතවිල්ලක් හැටියට. ඊළඟට 12 වෙනි කාරණය ඒකටම අදාළ සාරම්භය කියලා කියන ස්වභාවය. සාරම්භය කියන ස්වභාවය එකට එක කිරීම කියලා කියන එක. නැත්තම් කරපු දෙයට වඩා වැඩි දෙයක් කිරීම. දැන් මම මුලින්ම සූත්‍රය දේශනා කරපු මේ ආටානාටි සූත්‍රයේ තියෙනවා මේ යක්කුන්ගේ ස්වභාවයක් කියන එක. යක්ෂ ස්වභාවය යක්කුන්ගේ ස්වභාවයක් තමයි කරපු දෙයට වඩා වැඩි දෙයක් කරන්න හදනවා. ඒක හොඳ නෙමෙයි, නරක පැත්ත. මේ වගේ මේ එකට එක කිරීම හෝ ඒකට වැඩියෙන් කිරීම, ඒ වගේම කරුණුත්තරීකරණය කියලා කියන එක, ඊළඟට අහංකාර ගතියෙන් වැඩ කිරීම, තමා උසස් කොට සලකා මමයි ලොක්කා මමයි ප්‍රධානියා කියන හැඟීමෙන් වැඩ කිරීම කියන මේ සාරම්භ කියන තම්බ ගතිය කියන්නේ තද ගතිය, සාරම්භ කියන්නේ මමමයි. මේක මගෙන් අර වෙන එකක් තියෙන්නම බෑ කියන ස්වභාවය. ඒක අර තම්බ සාරම්භ කියන දෙක එකම සමාන යන යම් තද ගතියේ පොඩි වෙනසක් තියෙනවා, චුටි වෙනසක් විතරයි. අන්න ඒක ස්වභාවය කියන එක තමයි සාරම්භය කියලා කියන්නේ. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරන ඊළඟ කාරණය තමයි මානෝ චිත්තස්ස උපක්ඛිලේසෝ. මානය කියලා කියන එක. මේ මානය බුදුරජාණන් වහන්සේ අපිට මානය පිළිබඳව දේශනා ගොඩාක් තියෙනවා. ප්‍රභේද ගොඩාක් තියෙනවා. සෙය්‍ය මානය, සදිස මානය, හීන මානය ආදී වශයෙන් අපට මානය ඇති වෙනවා. සෙය්‍ය මානය කියලා කියන්නේ මම අන්‍යයන්ට වඩා උසස් කෙනෙක්. සදිස මානය කියලා කියන්නේ මම අන්‍යයන්ට හා සමාන කෙනෙක්. හීන මානය කියලා කියතර මම අන්‍යයන්ට වඩා පහත් කෙනෙක්. ඒතර මේ මානයේ ස්තර ස්වභාවයක්, බලපාන ස්වභාවයක්. ඊළඟට මානය ආකාර විස මානය සහ මේ මදය ඊළඟට මේක තුනක් තියෙනවා. මානය, අතිමානය, මදය කියලා තුනකින් මේක විස්තර කරනවා. මේ අවස්ථා තුනක් මානය කියලා කියන එක අර මේ ව්‍යාපාදය, ඒ වගේම
ක්‍රෝධය, වෛරය කියලා කිව්වා වගේ අර පන්ති තුනක්, ස්තර තුනක් වගේ තමයි මානය, අතිමානය, මදය කියලා කියන එකත් ස්තර තුනක් එකම හා සමානව තියෙනවා. එතන මේ මානය කියලා කියන මේ උඩඟුකම, අහංකාරකම කියන මේ ස්වභාවය පිළිබඳව මේ සිතේ ඇතිවෙන තව විපල්ලාසයක්, සිතේ ඇතිවෙන තව කිලිටි ස්වභාවයක්, සසර දුගතිගාමී ඇති කරන ස්වභාවයක්, ඒක ගොඩාක් විස්තර කරන්න තියෙන කාරණයක් එතන තියෙන්නේ. ඊළඟට ඇතිවෙන ඊළඟ එක තමයි මානයත් එක්කලා මානයේ ඊළඟ ඉදිරි පියවර අදිමානය. ඒක අර මානය තුන් ආකාරය, සදිස මානය, සෙය්‍ය මානය, හීන මානය කියලා. මේ අදිමානය කියලා කියන්නේ තමන් උසස්ම තත්වයෙන් උසස්ම කොළ කියලා හදාගන්න. මම මගේ වංශයෙන් උසස්, මගේ ජාතියෙන් මං උසස්, මගේ කුලයෙන් මං උසස්, මේ ඊළඟට මගේ රැකියාවෙන් මං උසස්, මම ලෝකෙක් කියන හැඟීමෙන්ම කටයුතු කරන එක. ඒ ඉහළම අධික මානයෙන් යුක්තව කටයුතු කරනවා කියලා කියන්නේ. ඊළඟට මදය කියලා කියන එක ඒත් ඒ වගේම තමයි මං මත් වෙනවා. තමන්ගේ ජාතියෙන් තමන් මත් වෙලා ඉන්නවා. සමහර විට මේ මදය කියලා කියන එක හීන පැත්තටත් අධි පැත්තටත් ඇති වෙනවා. සමහර කෙනෙක් ඉන්න පුළුවන් මං අහවල් ජාතිකයෙක් කියලා කියාගන්න බෑ. මම ශ්‍රී ලාංකිකයෙක්, මම සිංහල ජාතිකයෙක් කියලා කියාගන්න බෑ. එතන තියෙන්නේ හීන වෙච්ච මද ගතියක්. ඒ වගේම මං අහවල් ආගමිකයෙක්, මං අහවල් පුද්ගලයෙක්, මං අහවල් රැකියාව කරන කෙනෙක් ආදි වශයෙන් මේ තමන් තුල පවතින දේ සමාජයටද පෙන්වන්න තියෙන දුර්වලකමත් හෝ ඒක පෙන්වන්න තියෙන අධික උමනාව මදේ මත්වලා ජීවත් වෙනවා. ඒ මත්වලා ජීවත් වෙන ස්වභාවය මේ මදය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිත කිලිටි කරන එකක් කියලා. එතකොට මේ මාන, අතිමාන, මද කියලා කියන මේ අවස්ථා තුනත් එකින් එකකට සම්බන්ධ අපි මත් වෙලා තියෙන ස්වභාවය, ජාතියෙන්, කුලයෙන් ආදී නොයෙක් රූපයෙන් මත් වෙලා වෙන්න පුළුවන්, උගත්කමෙන් වෙන්න පුළුවන්, මානය ඇති වෙන්න පුළුවන්, අදිමානය ඇති වෙන්න පුළුවන්, මදය ඇති වෙන්න පුළුවන්. නොයෙක් ආකාරයේ අපේ ජීවිතයේ තියෙන ස්වභාවයන් වලින්. ඊළඟට අවසාන කාරණය 16 වෙනි කාරණය තමයි ප්‍රමාදය කියලා කියන එක. ප්‍රමාදය පිළිබඳවත් දීර්ඝ විස්තර ගණනාවක් බුදුහාමුදුරුවෝ කෙටියෙන්ම කියනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රමාදය කියන්නේ මොන වගේ දෙයක්ද කියලා. මේ ලෝකේ පයින් ඇවිදින, ඒ කියන්නේ පාදයන් සහිත සත්වයන්ගේ පා අඩි ගත්තට පස්සේ, කියන්නේ අපේ පා අඩි පය උපයෝගී කරගෙන ඇවිදින සත්වයන්ගේ ඒ අඩි අරගත්තාම ලොකුම අඩිය තියෙන්නේ ඇතාගේ. ඇතාගේ අඩිය තිබ්බට පස්සේ ඇතාගේ අඩියට පිටපනින්නේ නැහැ මේ ලෝකේ ජීවත් වෙන කිසිම සත්වයකගේ අඩියක්. හරකෙක්ගේ හරි, පූසෙක්ගේ හරි, කුරුල්ලෙක්ගේ හරි, ඔය වගේ මොන සතෙක්ගේ අඩියක් ගිහිල්ලා අර ඇත් අඩිය මැද තියන්න පුළුවන්. ඇත් අඩිය අභිබවා යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාදය කියලා කියන දෙය හරියට මේ ඇත් අඩිය වගේ එකක්. මුළු බුදුදහම මම මේ දේශනා කරපු මගේ මේ චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංගික මාර්ගයේ නවාංග සත්තු ශාසනය ආදී වශයෙන් මේ දේශිත සහ මුලින්ම දේශිත සියලු සද්ධර්මය මේ අප්‍රමාදයේ වචනයට යටත්. මේ අප්‍රමාද වචනේ තමයි මේක තියෙන්නේ කියලා. ඒ අප්‍රමාදයත් එක්කලා තමයි මේක තියෙන්නේ කියලා. එතකොට අප්‍රමාදය කියලා කියන්නේ ඇත් අඩිය නම් මේ ලෝක ජීවත් වෙන අනිත් සියලුන්ගේ සත්තුන්ගේ අඩි වගේ මේ මුළු මහත් සද්ධර්මයේම අර ඇත් අඩිය හා සමාන අප්‍රමාදයේ වචනය ඇතුළට දාන්න පුළුවන් කියලා තියෙනවා. අර මම මුලින් කිව්වා වගේ ධම්මපදයේ වර්ගයක් තියෙනවා අප්‍රමාද වර්ගය කියලා. ඉතින් ඒකෙත් මේ අප්‍රමාදී කියන කාරණේ ගැන කතා කරනවා. ඒ වගේම මම ඔය ඉස්සෙල්ලා දේශනා කරපු සූත්‍ර දේශනාව තියෙනවා අංගුත්තර නිකායේ අනුරුද්ධ සූත්‍රය කියලා. ඒ කියන්නේ මේ විදිහට මම දේශනාවක් කරලා නෙමෙයි, අපේ බොහෝ දායකයෝ ඒක අහුම්කන් දීලා තියෙන කීප වතාවක් මම දේශනා කරලා තියෙන සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාවෙත් එක කාරණයක් තමයි මේ අප්‍රමාදීය බුදුදහම අදාළ වෙන කාරණා 8ක්. බුදුදහම ඔරොත්තු දෙන අය කවුද? බුදුදහම රැඳෙන්නේ කාගාවද? බුදුදහම අල්ලගන්න පුළුවන් කාටද?
බුදුදහම කියන එකේ වටිනාකම තියෙන්නේ කාටද කියන ආකාරයේ දේශනාවක් තමයි අනුරුද්ධ සූත්‍ර දේශනාව කියලා කියන්නේ. ඒ අනුරුද්ධ සූත්‍රයේ ඒ බුදුදහම ඔරොත්තු දෙන පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් පුද්ගල ලක්ෂණ 8ක් තියෙනවා. ඒ ලක්ෂණ 8න් එකක් තමයි මේ අප්‍රමාදී භාවය කියලා කියනවා. මේ අප්‍රමාදීකම කියලා කියන එක. එතකොට මේ අප්‍රමාදීකම අත්‍යවශ්‍යම දෙයක්, නැතුවම බැරි දෙයක්. ලෞකික ජීවිතය සාක්ෂාත් කරගන්නත් ලෝකෝත්තර ජීවිතය සාක්ෂාත් කරගන්නත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාදීකම කියලා කියන එක පුද්ගලයෙකුගේ ජීවිතයට මේ පුද්ගලයෙකුගේ ජීවිතයට විමුක්තිය පිණිස උදා වෙන, සතුට පිණිස උදා වෙන, පිරිසුදුකම පිණිස උදා වෙන කාරණයක් හැටියට. එතකොට දැන් මේ කාරණා 16ම ගත්තට පස්සේ එතකොට මේ කාරණා දැන් බුදුහාමුදුරෝ දේශනා කළේ මේ අපිරිසුදු වස්ත්‍රයක් පාට පොවන්න බෑ වගේ තමයි අපිරිසුදු හිතක් තියෙන කෙනෙකුට සුගතියක් අපේක්ෂා කරන්න බෑ. එතකොට මේ කියන මේ කාරණා 16න් යුක්ත මේ අකුසල 16න් යුක්ත මේ කියන මේ උපක්ඛිලේශ 16න් යුක්ත පුද්ගලයාට හරියට අර අපිරිසුදු වස්ත්‍රයක් වගේ අපිරිසුදු වස්ත්‍රයක් සහිත මේ පුද්ගලයාට සුගතියක් අපේක්ෂා කරන්න බෑ. මේ කිව්ව අකුසල සිතිවිලි වලින් යුක්ත නම් අකුසල සිතක් සහිත නම් ඒ පුද්ගලයාට. එතකොට මේකේ ධනාත්මක පැත්ත තමයි හරි පැත්ත තමයි පිරිසුදු පුද්ගලයා බවට පත් වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අභිජ්ජා විසමලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසු ඉති විදිත්වා අභිජ්ජා විසමලෝභං චිත්තස්ස උපක්ඛිලේසං පජහති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අවිද්‍යාව කියලා කියන අන්‍ය වස්තුව කෙරෙහි ඇති කරගන්නා වූ ලෝභ සිත විදිත්වා දැනගෙන අපි දැනගෙන මම දැනගන්නවා මට ඇති වෙලා තියෙනවා මෙහෙම සිතවිල්ලක් කියන එක. කවුරු හරි කියනවා නම් මට එහෙම සිතවිල්ලක් ඇති වෙන්නේ නැහැ කියලා එක්ක එයා මාර්ගඵලලාභියෙක් වෙන්න ඕන නැත්නම් එයා බොරුවක් කියන කෙනෙක් වෙන්න ඕන. මුසාවාදේ කරන කෙනෙක්. අනිවාර්යයෙන්ම අපට ඇති වෙන දේ පෘථග්ජන ලෝකේ ජීවත් වෙන සියලුම දෙනාට මේක ඇති වෙනවා. බුදුහාමුදුරේ ඒ නිසා කියනවා මේක දැනගන්න. මේ සිතවිල්ල දැනගන්න. ඉති විදිත්වා ඒ සිතවිල්ල දැනගන්න. දැනගෙන අභිජ්ජා විසම ලෝභං චිත්තස්ස උපක්ඛිලේසං පජහති. මේ අභිජ්ජා විසම ලෝභය කියලා කියන එක අන්‍ය වස්තුව කෙරෙහි ඇති කරගන්නා වූ මේ ආසාව පෙරේතකම කියලා කියන එක මේ සිතවිල්ල මේ උපක්ඛිලේශය කියලා කියන්නේ පිටතින් පැමිණිලා අපිව විනාශ කරන අපිව කිලුටු කරන අපිව අපවිත්‍ර කරන යම් දෙයක් යම් ගුණයක් කියලා කියන්නේ කිලුටු කරන ගුණයක් මේ පජහති මේක දුරු කරලා දාන්න ඉවත් කරලා දාන්න ඈත් කරලා දාන්න අතහැරලා දාන්න කියලා කියනවා. ඒ වගේ මේ ව්‍යාපාදෝ චිත්තස් උපක්ඛිලේසු ඉති විදිත්වා ව්‍යාපාද චිත්තස් උපක්ඛිලේසං පජහති. මට දැන් තරහ සිතවිල්ලක් ආවා ඒ සිතවිල්ල දැනගන්න සිතවිල්ල විනාශ කරලා දාන්න. මට දැන් ක්‍රෝධ සිතවිල්ලක් ආවා මේ ක්‍රෝධ සිතවිල්ල මම දැනගන්න ඒක ඉවත් කරලා දාන්න දුරු කරලා දාන්න. ඒ වගේම මට තරහ සිතවිල්ලක් ක්‍රෝධ සිතවිල්ලක් ආවා මේ ක්‍රෝධ සිතවිල්ල මම දැනගත්තා ඒක ඉවත් කරලා දාන්න. ඒ වගේම වෛරය සහිත සිතවිල්ලක් මට දැන් ආවා කියලා එක දැනගන්න ඒක ඉවත් කරලා දාන්න. ඒ වගේම අන්‍ය ගුණ යටපත් කිරීමේ සිතවිල්ලක් මට ආවා කියන එක දැනගන්න ඒක ඉවත් කර. මේ වගේ මේ කාරණා 16ම මේ කියන අකුසල සිතවිලි 16ම තම් බුදුහාමුදුරු කියනවා මේක දැනගන්න ඉස්සර වෙලා මෙන්න මේකයි මේ සිතවිල්ල. මට දැන් මේ සිතවිල්ලක් ආවා මේ සිතවිල්ලක් ආවා මේ සිතවිල්ලක් ආවා. අර සතිපට්ඨානේ තියෙනවනේ චිත්තානුපස්සනා කියලා එක. චිත්තානුපස්සනා කියන්නේ මට එන සිතවිලි මොනවද? දැන් මේ අහවල් සිතවිල්ල මේ සිතවිල්ල මේ සිතවිල්ල මේ සිතවිල්ල මේක මේ පාපකාරී සිතවිල්ලක් මේක නොසිතිය යුතු සිතවිල්ල මේක සිතිය යුතු සිතවිල්ල මේක ධාර්මික සිතවිල්ලක් මේක අධාර්මික සිතවිල්ලක් මේක පාපකාරී සිතවිල්ලක් මේ සිතවිලි පිළිබඳව අවබෝධය ඇති කරගන්න මොකක්ද කියන එක කල්පනාවෙන් ජීවත් වෙන්න. එහෙම ජීවත් වෙලා ඒක පජහති දුරු කරලා දාන්න ඈත් කරලා දාන්න ඉවත් කරලා දාන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කරලා උන්වහන්සේ දේශනා කරනවා දැන් සිතවිල්ල මොකක්ද කියලා දැනගත්තා. ඒ දැනගත්ත සිතවිල්ල
දුරු කරලා දාන්න කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. එහෙම දේශනා කරලා ඊළඟට කියනවා ශ්‍රාවකේනි අභිජ්ජා විසමලෝපෝ චිත්තස්ස උපක්ඛිලේසු ඉති විදිත්වා අභිජ්ජා විසමලෝපෝ චිත්තස්ස උපක්ඛිලේසු පහීනෝ හෝති. මේ අන්‍ය වස්තුව මම එක කාරණයක් දෙකක් විතර වගේ කියනවා 16ටම එතකොට ඒ කාරණේ අදාළ වෙනවා. මේ අන්‍ය වස්තුව කෙරෙහි පෙරේතකමක් ඇති වුණා කියන සිතිවිල්ල දැනගෙන ඒක දුරු කරලා දාලා ඒක ප්‍රහීන කරලා දාන්න. ඒ කියන්නේ දුරින්ම දුරු කරලා දාන්න. ඈතට විසි කරලා දාන්න. නැවත නොයන තත්වයට පත් කරගන්න එක. ඒ වගේ ව්‍යාපාද සිතිවිල්ල තේරුම් ගන්න මේ වගේ මේ කාරණා 16ම මට දැන් මේ තරහ සිතිවිල්ලක් ආවා, මට දැන් වෛර සිතිවිල්ලක් ආවා, මට දැන් ක්‍රෝධ සිතිවිල්ලක් ආවා, මට දැන් අන්‍ය ගුණ යටපත් කිරීමේ සිතිවිල්ලක් ආවා, මට දැන් මච්චරිය නැත්තම් කුහක මසුරුකම කියලා කියන සිතිවිල්ල මට මේ සිතිවිලි පිළිබඳව දැනගන්න, සිතිවිල්ල දුරු කරලා නැවත නොයන තැනට ප්‍රහීන කරන යටපත්ම කරලා දාන දුරින්ම දුරු කරලා දාන තත්වයට පත් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමගේ ශ්‍රාවකයන්ට. මේ විදිහට දේශනා කරලා උන්වහන්සේ දේශනා කරනවා දැන් ඔන්න දැන් මේ අභිජ්ජා විසම ලෝභ කියලා කියන සිතිවිල්ල විතරක් කාලයක බොහොම ගත වෙලා තියෙන නිසා මම බොහොම කෙටි කරලා දැන් මේ කතා කරන්න හදන්නේ. මේ සිතිවිලි 16න්ම අපි අභිජ්ජා විසම ලෝභ සිතිවිල්ල බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක උපක්ඛිලේශය. පිටතින් පැමිණිලා මට අයිති දෙයක් නෙවෙයිනේ. මම කැමති දෙයක්ුත් නෙවෙයිනේ. මට සුගතියක් යහපතක් ඇති කරලා දෙන සිතිවිල්ලක් නෙවෙයි. ඒ නිසා උපක්ඛිලේශය. පිටතින් මට මංගාවට ඇවිල්ලා මට ඒක විපතක් කරන, මාව අපිරිසුදු කරන, මට හානි කරන සිතිවිල්ලක් මේ ඇවිල්ලා තියෙන්නේ. ඒක දැනගන්න බාහිර දෙයක් මට අයිති දෙයක් නෙවෙයි මේක. බාහිර දෙයක්. මේ බාහිර දේ මට අයිති නැති දෙයක් නිසා මම ඒක ඉවත් කරනවා. මම ඒක දැනගත්තා. මම ඒක ඉවත් කරනවා. මම ඒක විසි කරනවා. මම ඒක දුරු කරනවා. මම ඒක මකලා දානවා. මම ඒක ඈතට විසි කරලා දානවා කියන එක දැනගන්න. අන්න එහෙම දැනගත්ත පුද්ගලයාට සෝ බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අන්න ඔහු සෝ බුද්ධේ අවෙච්චප්පසාදේන බුදුරජාණන් වහන්සේ කරේ අවෙච්ච ප්‍රසාදය ඇති කරගත්ත කෙනෙක්. අවෙච්ච ප්‍රසාදය කියන්නේ නොසැලෙන ශ්‍රද්ධාව ඇති කරගත්ත කෙනෙක් කියලා. ධම්මෝ අවෙච්ච ප්‍රසාදේන සමන්නාගතෝ හෝති. ධර්මයේ කෙරෙහි අවෙච්ච ප්‍රසාදය ඇති කරගත්ත කෙනෙක් කියලා. සංඝෝ අවෙච්ච ප්‍රසාදේන හෝති. සංඝයා කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාව ඇති කරගත්ත කෙනෙක් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාව ඇති කරගත්ත කියන්නේ බුදුහාමුදුරුවෝ භගවා අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගතු ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා කියලා කියන්නේ මේ ගුණයන්ගෙන් යුක්තයි. එකින් එක විස්තර කරන්න මම හිතන්නේ ඕන නැහැ. නමුත් කාලෙත් නැහැ. ඊළඟට ධර්මය කියලා මේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ කෙරෙහි අවෙච්ච ප්‍රසාදය ඇති කරගන්න එක. උන්වහන්සේ දේශනා කරන මුලමෙද අග යහපත් වූ මේ ශ්‍රී සත්‍ය ධර්මය අර්ථවත් පැහැදිලි වචන වලින් නිවන් මඟ පෙන්වා වදාරන නිසා මේ මුළු සත්‍ය ධර්මයේ ස්වාක්කාතයි කියලා ඔහු අවබෝධ කරගන්න. ඒ වගේම මේ ධර්මය මේ ජීවිතයේදීම අය පෙර ජීවිතයකදී ලබන ජීවිතයකදී මෛත්‍රී බුදුහාමුදුරන්ගේ ඒකාගෙන්වත් මේ ජීවිතයේදීම අවබෝධ කරගන්න පුළුවන් කියලා සාන්දිටිකයි කියලා සම්දිටිකෝ කියලා මේ ධර්මය අවිච්ඡ ප්‍රසාදය ඇති කරගන්න. ඒ වගේම මේ මුළු සත්‍ය ඕනෑම කාලයක මේකට කාලයක් නැහැ. කාලීන කතාවක් නැහැ. ඕනෑම කාලයක අවබෝධ කරගන්න පුළුවන් අකාලික කින ගුණයෙන් යුක්තයි කියලා ධර්මයේ කෙරෙහි ප්‍රසාදය ඇති කරගන්න නොසැලෙන ප්‍රසාදය ඇති කරගන්න. ඒ වගේම ඇවිල්ලා බලලා සතුටු වෙලා මේක අවබෝධ කරගන්න පුළුවන් කියන ඒහිපස්සික කියලා කියන ගුණයෙන් යුක්තයි කියලා ධර්මයේ කෙරෙහි භක්තිය ඇති මේ ශ්‍රද්ධාව ඇති කරගන්නවා නොසැලෙන ශ්‍රද්ධාව. ඒ වගේම මේ තමා තුලින්ම මේක අවබෝධ කරගන්න ඕනේ. වෙන කෙනෙකුට දෙන්න බෑ. බුදුහාමුදුරන්ට මට මේ ධර්ම අවබෝධය ලබා දෙන්න බෑ.
බුදුහාමුදුරන්ට පුළුවන් ධර්මයේ කියලා දෙන්න විතරයි. අවබෝධ කර ගැනීමේ ශක්තිය තියෙන්නේ මා තුලින්මයි කියලා කියන ඕපනායක කියන ගුණයෙන් යුක්තයි කියලා ධර්මය තුල නොසැලෙන ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි මගේ එක් එක්කෙනාගේ ඥාන ශක්තියට ගැලපෙන විදිහට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ශක්තියකින් යුක්තයි. ඒකාකාරී නෑ. ඔබට ඔබගේ ගෙදර ඉන්න හැම කෙනාටම මේ ලෝකේ ඉන්න ඕනම කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි ඒ අවබෝධය ඇති වෙන්නේ ඒ පුද්ගලයා තුල තිබෙන වූ ඥාන ශක්තිය අනුවයි. ඒක දෙන්නෙකුට සමානක් නෑ. දෙන්නෙකුට එක හා සමාන නෑ. වේග විවිධාකාරයි. පච්චත් වේදිතබ්බෝ විඤ්ඤු පච්චත්තම් වේතබ්බෝ විඤ්ඤුහි කියන ගුණය. ඒ වගේ සංඝයා තුල සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න කියන ගුණ වලින් මේවා දිගට විස්තර කර කර ඉන්න වෙලාව නෙමෙයි. බොහොම කාලය ගත වුණ නිසා මේ ගුණයන්ගෙන් යුක්තයි. ඒ වගේම සංඝයා චතුර් ආකාරයකින් යුක්ත පුද්ගලයෝ හැටියට 8 දෙනෙක්ගෙන් යුක්තයි. ආහුනේය, දක්ඛිනේය, අංජලිකරණීය, පුඤ්ඤක්කෙත්ත අනුත්තර කියලා කියන මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා සංඝයා කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවකින් යුක්ත පුද්ගලයෙක් වෙනවා නම් අපිට ශ්‍රද්ධාව තියෙනවා. හැබැයි ශ්‍රද්ධාව අපේ හෙල වෙනවා කොච්චරවත්. එහාට මෙහාට වැනෙනවා ඒක. නොසැලෙන ශ්‍රද්ධාව. හැබැයි නිත්‍ය වූ නොසැලෙන වූ ස්ථිර වූ ශ්‍රද්ධාව ඇති වෙන්නේ නම් සුවන් ඵලයටපත් වෙච්ච කෙනාටයි. නමුත් අපට පුළුවන්කම තියෙන්න ඕනේ ඒ ශ්‍රද්ධාව තුල නොසැලී සිටීමේ ශක්තිය ඇති කරගන්න. ඒ ශක්තිය ඇති වෙන්න නම් අර කියන ගුණාංගයන්ගෙන් යුක්ත වෙලා බුදුහාමුදුරුවෝ මේ ගුණයන්ගෙන් යුක්තයි, ධර්මය මේ ගුණයන්ගෙන් යුක්තයි, සංඝයා මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා ඒ සංඝ ගුණ පිළිබඳව අවබෝධය ඇති කරගත්තාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සකෝසෝ භික්ඛවේ භික්ඛු එවං සීලෝ ඒක ධම්මෝ එවං පඤ්ඤෝ සාලීනම් එබඳු මේ කියන නොසැලෙන ශ්‍රද්ධාවෙන් යුක්ත බුද්ධ ශ්‍රාවකයා, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ ලෝකය මේ කියන ආකාරයෙන් යුක්තයි කියන එක අවබෝධ කරගෙන දුක කියන්නේ මේකයි, දුකට හේතුව මේකයි, දුක නැති කරන්න ඕනේ, දුක නැති කිරීමේ මාර්ගය මේකයි කියලා චතුරාර්ය සත්‍ය අවබෝධය පිළිබඳව අවබෝධයක් ලබාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සත්‍ය අවබෝධි, චතුරාර්ය සත්‍ය අවබෝධි නිර්වාණය ලබා ගන්නවා කියලා උන්වහන්සේ දේශනා කරනවා. මෙහෙම ආකල්පයන්ගෙන් යුක්ත, ඒ කියන්නේ අර අවිජ්ජා, ව්‍යාපාද, ක්‍රෝධ, උපනාභාදී මේ අකුසල චේතනාවන්ගෙන් බැහැර වෙලා සිත පාරිශුද්ධත්වයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ මේ ගුණයන්ගෙන් යුක්තයි, ධර්මයේ මේ ගුණයන්ගෙන් යුක්තයි, සංඝයා මේ ගුණයන්ගෙන් යුක්තයි කියන මේ නොසැලෙන ශ්‍රද්ධාවකින් යුක්ත බුද්ධ ශ්‍රාවකයා ඔහු ජීවත් වෙන ජීවිතය, ඔහු භික්ෂුන් වහන්සේ නමක් නම් ඒ භික්ෂුව ලබන පිණ්ඩපාතය, ලබන දානය, ලබන පූජාව නිරන්තරයෙන් ලැබීමට සුදුසු හොඳම සුදුසු පුද්ගලයෙක් බවට පත් වෙනවා. සකෝසෝ භික්ඛවේ භික්ඛු එවං සීලෝ එවං ධම්මෝ එවං පඤ්ඤෝ සාලීනං චේපි පිණ්ඩපාතං ගුංචති විචිත කාලානං අනේක සුපං අනේක ව්‍යංජනං නේවස්සන හෝති අන්තරාය. ඔහුට කිසිදු අන්තරායක්, උපද්‍රවයක්, ගැහැටක්, දුකක්, භීතියක්, කලකිරීමක් ඇති කරගන්න හේතුවක් නැහැ. මම මේ වළඳන දාණය, මම මේ පරිභෝග කරන ආහාරය, මම මේ පරිභෝග කරන චීවර, සේනාසන, පිණ්ඩපාත ආදී මේ කියන කිසිදු දෙයක් වැරදි වෙන්නේ නැහැ, අපත්‍ය වෙන්නේ නැහැ කියන හැඟීම තියෙනවා. මොනවද? අර නොසැලෙන ශ්‍රද්ධාවකින් යුක්ත වීම හේතු කොටගෙන මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා එබඳු ගුණයන්ගෙන් යුක්ත, එබඳු සීල ප්‍රතිපදාවකින් යුක්ත, එබඳු ධර්ම මාර්ගයකින් යුක්ත, අවෙච්ච ප්‍රසාදයකින් යුක්ත බුද්ධ ශ්‍රාවකයා සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර, ක්‍රෝධ, තණ්හා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා කියලා මුළු මහත් ලෝකයාටම දකුණු උතුරු දිශාව වෙන්න පුළුවන්, නැගෙනහිර දිශාවට වෙන්න පුළුවන්, දකුණු දිශාවට වෙන්න පුළුවන්, බස්නාහිර දිශාවට වෙන්න පුළුවන්, උඩ යට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දස දිශාවට වෙන්න පුළුවන්.
මේ මුළු සත් ලෝකයට වෙන්න පුළුවන් මෛත්‍රිය වඩනවා නම් ඒ මෛත්‍රිය වඩන්න සුදුසුම යහපත්ම පුද්ගලයා වෙන්නෙත් ඔහුමයි කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා. කර්ණීයමෙත් සූත්‍රයේදී දේශනා කරන්නේ ඒකමනේ. මෛත්‍රිය වඩන්න සුදුසු පුද්ගලයාට අවශ්‍ය කරන කරුණු 15ක් තමයි අර මුලින් කියන්නේ. ඒ කරුණු 15න් යුක්ත පුද්ගලයා සබ්බේ සත්තා භවං තුසුකිතත්තා කියලා කියන ආශිර්වාදය වෙඩි උණ්ඩයකින් බේරෙන්න පුළුවන් තරම් ශක්තියක් තියෙන ආශිර්වාදයක් වෙනවා. හැබැයි අර ගුණයන්ගෙන් යුක්ත වෙන්න ඕනේ, මේ ගුණාංගයන්ගෙන් යුක්ත වෙන්න ඕනේ. තුනුරුවන් පිළිබඳව නොසැලෙන ශ්‍රද්ධාවකින් යුක්ත පුද්ගලයෙක් වෙන්න ඕනේ. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරාට පස්සේ මේක කරනකොට උන්වහන්සේ දේශනා කරනවා සීනාතෝ අන්තරේන සීනානේනානේ මේ විදිහට මේ සත්වයා ජීවිතයේ ඇතුලේ තිබෙන්නා වූ වතුරෙන් ජීවිතයේ අභ්‍යන්තරය පිරිසුදු කරගත්ත නාගත්ත තමන්ට අවශ්‍ය කරන පාට බබලවන්න හදාගත්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා. කියන්නේ ජීවිතයේ ඇතුලේ තිබෙන්නා වූ ජලයෙන් ජීවිතයේ ඇතුළ පාරිශුද්ධත්වය කරගත්ත කෙනා. මේ මොකද අපේ ඇතුළෙම තමයි මේ ගුණාංග තියෙන්නේ. දැන් ලෝභකම අන්‍ය අවිද්‍යාව කියලා කියන ලෝභකම කියලා කියන එක පිටින් ආපු දෙයක්. අපි තුල අභ්‍යන්තරගත වෙලා තියෙන්නේ නිර්ලෝභීකම කියලා කියන එක. අන්‍ය වස්තුවට ආසා නොකිරීම කියලා කියන එක. එතකොට ඒක ඉස්මතු කරගත්තාම කරුණාව කියන එක ඉස්මතු කරගත්තාම මුදිතාව කියන එක ඉස්මතු කරගත්තාම මේ කියන ගුණාංගයන් ඉස්මතු කරගත්තාම ඇතුළෙම තිබෙන වතුරෙන් අපි ඇතුළ පිරිසුදු කරගත්ත පුද්ගලයෝ බවට පත් වෙනවා. මේ කතාව අහගෙන හිටියා, මේ දේශනාව අහගෙන හිටියා මෙතන උපාසක මහත්මයෙක් භාරද්වාජ කියලා. සුන්දරික භාරද්වාජ කියන බ්‍රාහ්මණයා. මෙයා අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? ගච්ඡති පන භවං ගෝතමෝ බහුකා නදින් සිනායිතුන්ති. මම අහලා තියෙනවා ඔබ වහන්සේ බහුකා නදියෙන් නාගණ්ඩත් යනවා නේද කියලා. ඒ කියන්නේ ඒකේ තේරුම මේ ඉන්දියානු දඹදිව ඉන්දියානු ජනතාව තමන් ඔය නොයෙකුත් දහදුරාකම් කර කර ඉඳලා පව්කාරකම් කරලා ජීවිතේ ඔය ගංගාවන් වලට බහලා පව් හොද ගන්නවා කියලා එකක් කරනවා. අන්නේ පව් හොද ගන්න එක ගංගාවක් තමයි මේ බහුකා නදිය කියලා කියන එක. ඒක බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳලම තිබිච්ච මිත්‍යා දෘෂ්ටියක්. ඉතින් මේ බ්‍රාහ්මණයාගේ ආකල්පයක් බ්‍රාහ්මණයා ඉගෙනගෙන තිබුණේ දැනගෙන තිබුණේ සුන්දරික භාරද්වාජ බමුණා මේ බහුකා නදියෙන් නෑවොත් මේ පින පාපයක් නැතුව යනවා. අර කරන අකුසල නැතුව යනවා කියන හැඟීම. ඒ නිසා තමයි ඔබ වහන්සේ මේ බහුකා නදියෙන් නාගණ්ඩ යනවා නේද කියලා ප්‍රශ්නයක් ඇහුවේ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී ඒක අරමුණු කරගෙන මේ කාරණයට සුන්දරික භාරද්වාජ බමුණට මෙන්න මේ වගේ ගාථා කීපයකින් උන්වහන්සේ උත්තර දෙනවා. බහුකං අදි කඤ්ඤංච ගයං සුන්දරී කාමපි සරස්සතින් ගයා ගංච අතෝ බාහුමති නදීන්. ඔය බුදුහාමුදුරේ එදා තිබුණ ගංගාවන් කීපයක් ගැන තීර්ථයන් කීපයක් ගැන බහුකා ගංගාව, අධිකක්ක තීර්ථය, ගයා තීර්ථය, සුන්දරිකා ගංගාව, සරස්වතී ගංගාව, ප්‍රයාග තීර්ථය, බාහුමති ගංගාව කියන මේ ගංගාවනුත් තියෙනවා. නිච්චම්පි බාලේ පක්කන්නෝ කන්න කම්ම න සුජ්ජති කිං සුන්දරිකා කරිස්සති කිං පයාගෝ කිං බාහුකා නදී වේරින් කත කිබ්බිසං නරං නහි නං සෝදයේ පාපකම්මිනං. නිච්චම්පි බාලේ පක්කමනෝ කන්න කම්මන සුජ්ජති. පව්කාර වැඩ කරන අඥාන මෝඩ මිනිස්සයා පව් කරලා ගිහිල්ලා වතුරකට බැස්සා කියලා වතුරෙන් පව් හොදලා දාන්න බෑ. කිං සුන්දරිකා කරිස්සති කිං පයාගෝ කිං බහුකා නදී. ඔය බහුකා හරි පයාග හරි සුන්දරිකා කියලා කියන ඔය ගංගාවන් මොනවා කරන්නද පව්කාරයන්ට? කරන්න බෑ. වේරින් කත කිබ්බිසං නරං නහි නං සෝදයේ පාපකම්මිනං. වෛර කරන, නපුරුකම් කරන, දුෂ්ටකම් කරන අඥාන මෝඩ පුද්ගලයා පිරිසුදු කරන්න වතුරට පුළුවන් කමක් නැහැ.
සුද්දස්ස වේ සදා පග්ගු සුද්දස්සු පෝසතෝ සදා සුද්දස්ස සුචි කම්මස්ස සදා සම්පජ්ජතේ වතං ඉදේව සිනාසී බ්‍රාහ්මණ සබ්බ භූතේසු කරෝහි ඛේමතං සුද්දස්ස වේ සදා පග්ගු පිරිසුදු ජීවිතයක් මට මම අවංකයි මට එකම පිහිට මගේ බුදුහාමුදුරුවෝ මට එකම පිහිට මගේ ධර්මය මට එකම පිහිට මගේ ශ්‍රාවක සංඝරත්නය තුනුරුවන් පිළිබඳව අවෙච්ච ප්‍රසාදයෙන් යුක්ත නම් නොසැලෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නම් සුද්දස්ස කියලා කිව්වන්නේ ඒකට. තමන් සුද්ධවන්තයෙක් නම් තමන් පිරිසුදු නම් තමන්ගේ අභ්‍යන්තරය පිරිසුදු නම් ඒ පිරිසුදු පුද්ගලයා සදා පග්ගු එයාට ওই කේන්ද්‍රකාරයෝ ගාවට ගිහලා නැකත් බලන්න ඕනේ නැහැ. හැම තිස්සෙම එයාගේ වෙලාව නැකත් හොඳ නැකත් වෙලාව. පග්ගු කියලා කියන උත්තරපල් නැකතට. ඒ නිසා සදා පග්ගු හැම වෙලාවෙම ඔහුට නැකත් බලපානවා. හැම වෙලාවෙම ඔහුට හොඳ නැකතක් තියෙනවා. කාටද? අභ්‍යන්තර පිරිසු පාරිශුද්ධත්වයෙන් යුක්ත පුද්ගලයාට. සුද්දස්සු පෝසතෝ සදා මාසකට සැරයක් කියන පසළොස්වක පොයේ විතරක් නෙවෙයි අභ්‍යන්තර පාරිශුද්ධත්වයට පත්වෙච්ච කෙනා හැමදාම උපෝසතේ සමාදන් වෙච්ච කෙනෙක් හැමදාම උපෝසත පොයේ උදා වෙච්ච කෙනෙක්. සුද්දස්ස සුචිකම්මස්ස සදා සම්පජ්ජතේ වතං පිරිසුදු ජීවිතයක් ඇති කරගත්ත කෙනාට පිරිසුදු ක්‍රියාකලාපයක් ඇති කරගත්ත කෙනාට පිරිසුදු ජීවන රටාවක් පිරිසුදු දියුණුවක් අනිවාර්යෙන්ම ඔහුට ඇති වෙනවා. ඉදේව සිනාසි බ්‍රාහ්මණ සබ්බ භීතේසු කරෝසි කේමතං. ඒ නිසා බ්‍රාහ්මණය ඔබ ඔය ගංගාවන් වලට බහැලා නාගන්න යන්න එපා. මෙතනදී ඔබ ඇතුළෙම තිබෙන්නා වූ පිරිසුදු ජලයෙන් ඔබ නාගන්න සමස්ත ලෝකයාට සබ්බ භූතේසු කරෝහි කේමතං සියලු සත්වයන්ට මෛත්‍රී කරන්න. ඒක තමයි ලොකුම සෝදා ගැනීම. සචේ මුසා න භාසි සචේ පානං න හිංසසි සචේ අදින්නං නාදියසි සද්ධානෝ අමච්චරි කිං කාහසි ගයං ගන්ත්වා උදපානෝති ගයාති. මුසා න භාසති කවදාවත් බොරුවක් කියන්න එපා. සචේ පානං න හිංසසි කවදාවත් ප්‍රාණියෙකුට හිංසාවක් කරන්න යන්න එපා. සචේ අදින්නං නාදියසි කවදාවත් හොරකමක් කරන්න යන්න එපා. සද්ධානෝ ශ්‍රද්ධාවම ඇති කරගන්න තුනුරුවන් පිළිබඳව විශ්වාසයම ඇති කරගන්න. අමච්චරි මසුරෙක් වෙන්න එපා. තමන්ගේ දෙයකට මසුරුකම් කරන්න යන්නත් එපා. අනුන්ගේ දේවල් වලට පෙරේතකම් දක්වන්න යන්නත් එපා. කිං කාහසි ගන්ත්වා උදපානෝති ගයාති. එතකොට ඔබට ගංගාවන් වලින් නාලා පිරිසුදු වෙන්න උවමනාවක් නැහැ. උදපානෝති තේ ගයාති. ඔබට ඔබගේ ගෙදර තියෙන ළිඳෙන් නාගත්තත් ප්‍රමාණවත් වෙනවා. එවං උත්තේ සුන්දරික භාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවන්තං වේදද වෝච. මේ කතාව වාගෙන හිටිය සුන්දරික භාරද්වාජ බමුණා කිව්වා බෝ ගෝතම අභික්කන්තං බෝ ගෝතම සය්‍යතාපි. බොහොම අගේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නික්කුජ්ජිතං මා උක්කුජ්ජය. යටපැත්තට හරවලා තිබ්බ භාජනයක් උඩු අතට හැරෙව්වා වගේ වුණා. පටිච්චන්නං වා විවරෙය්‍ය. මේ වහලා තිබ්බ භාජනයක් නිරාවරණය කරා වගේ වුණා. මූලස්සවා මග්ගං ආචික්කෙය්‍ය. මං මුලා වෙලා අතරමං වෙලා පාර හොයාගන්න බැරි හිටිය කෙනෙකුට පාර පෙන්නවා වගේ වුණා. අන්ධකාරේවා තේලපජ්ජෝතං ධාරෙය්‍ය. අන්ධකාරයේ අතපතක ගා හිටිය කෙනෙකුට පහනක් දැල්වලා තමන්ට ඕන දේ කරගන්න එළිය ලබා දුන්නා වගේ වුණා. චක්කුමන්තෝ රූපානි දක්කින්ති ඇස් දෙකක් තිබුණා මෙච්චර කල් මම දැකලා තිබුණේ නැහැ. ඒ ඇස් දෙකෙන් දකින්න ඕන මොනවද කියලා මට පෙන්වලා දුන්නා. ඒව මේ තම් බෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝ පකාසිතෝ. ඔබ වහන්සේ මට නොඑක ආකාරයෙන් නොඑක උපමා වලින් නොඑක විස්තරාත්මකව මට ධර්මයේ පැහැදිලි කරලා දුන්නා. ඒ නිසා ගෝතමං සරණං ගච්ඡාමි මං බුදුරජාණන් වහන්සේ සරණ යමි. ධම්මංච සරණං ගච්ඡාමි මං ධර්මයා සරණ යමි. සංඝංච සරණං භික්ඛු සංඝංච සරණං ගච්ඡාමි මං භික්ඛු සංඝයා සරණ යමි. බෝ ගෝතමස්ස සක්කේ පබ්බජිතං ලැබෙයි උපසම්පදති මාව මහාන කරගෙන පැවිදි කරන්න කියලා භරද්වාජ බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරා. ඒ අනුව ඔහු පැවිදි වෙලා ඊට පස්සේ කියන්නේ ඒක ඒ පැවිදි වෙලා ඔබ අපහලා තියෙන ගාතාවක් තියෙනවා
රතන සූත්‍රයේ තව ටිකකින් අපි ඔබට ආශිර්වාද කරලා ඒ සූත්‍ර දේශනාව සජ්ජායනා කරනවා. යේ සුප්පයුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම සාසනම්හි තේ පත්ති පත්තාමතං විගය්‍ය ලද්දා මුදා නිබ්බුතින් පුංජමානා. මේ සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා මනසා දල්හේන යේ සුප්පයුත්තා මේ බුදුදහම කෙරෙහි ධර්මයේ කෙරෙහි බුදුහාමුදුරුවෝ කෙරෙහි ත්‍රිවිධ රත්නයේ කෙරෙහි මනස දල්වාගෙන මනස පුබුදුවාගෙන නික්කාමිනෝ ගෝතම සාසනම්හි බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ඇතුල් වුණා. තේ පත්ති පත්තා අමතං විගයිහ. ඔහු ක්‍රමානුකූලව එකපාරට උඩින් පයින්න ගියේ නෑ රහත් භාවයට. අපේ උඟක් ඉන්න අද ඉන්න අය නම් එකපාරට උඩින් පයින්න හදනවා. තේ පත්ති පත්තා අමතං විගයිහ. ප්‍රතිපත්තියෙන් ප්‍රතිපත්තියට ක්‍රමානුකූලව පියවරෙන් පියවරට ගිහිල්ලා ලද්දා මුදා නිබ්බුතින් පුංජමාන මේ නිර්වාණ සම්පත්තිය චතුරාර්ය සත්‍ය අවබෝධය ඔහු ලබා ගත්තා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා රහතන් වහන්සේලා අතර එක් මහ රහතන් වහන්සේ නමකට බවක් පත් වුණා කියලා. ඉතින් මේ සූත්‍ර දේශනාවෙන් ඔය අපිට අපේ සිත පිරිසුදු කරගන්න එක අභ්‍යන්තර ජීවිතය අපි බාහිර ආටෝප අපි මේ හදා ගන්නවා වගේ බාහිර රූපය අපි අලංකාර කරගන්නවා වගේ බාහිරව අඳින පළඳින දේවල් අපි අලංකාර කරගන්නවා වගේ බාහිරව අපි පාවිච්චි කරන ගේ දොර යාන වාහන මේ ආදී දේවල් අපි පරිහරණය කරන දේවල් අපි පිරිසුදු කරගන්නවා අලංකාර කරනවා වගේ අපි දවසේ සුළු මොහොතක්වත් අඩුම තරමේ විනාඩි ගණනාවක්වත් මේ සිත පිරිසුදු කරගන්න යොදා ගන්න. කරුණා භාවනාව වඩන්න, මෛත්‍රී භාවනාව වඩන්න, මුදිතා භාවනාව වඩන්න, උපේක්ඛා භාවනාව වඩන්න, ආනාපානසති භාවනාව වඩන්න, පිරිත් කියන්න, බුදුගුණ මෙනෙහි කරන්න, දවසකට විනාඩි කිහිපයක් හරි මේක ක්‍රමානුකූලව පියවරෙන් පියවර ක්‍රමානුකූලව මිනිත්තුවෙන් මිනිත්තුව ගත වෙනකොට අපට ඉබේම බුදුහාමුදුරුවෝ පිළිබඳව අපේ නොසැලෙන ශ්‍රද්ධාව, ධර්මයේ පිළිබඳව නොසැලෙන ශ්‍රද්ධාව, සංඝයා පිළිබඳව නොසැලෙන ශ්‍රද්ධාව ඇති වෙනවා. එහෙම ඇති වෙච්ච සිතවිල්ලකින් යුක්ත අභ්‍යන්තර පාරිශුද්ධත්වයකින් යුක්ත කෙනාට අමුතුවෙන් අපට වෙන තැන් වලට ගිහිල්ලා මේ පව් පින් කරගන්න නැත්නම් වෙන දෙයක් කරගන්න අවශ්‍ය නැහැ. අපේ සුගතිය අපි තුලින් ඇති වෙනවා. අපේ අභ්‍යන්තර ජලයෙන් අපිව සෝදා හරින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ බොහොම කාලය ගත වුණා. අද නම් පැය දෙකක් විතර කාලය ගත වුණා. ඉතින් තව විස්තර කරන්න තිබුණ කාරණා තිබුණා. ඉතින් නමුත් ගොඩක් කාරණා ඔයත් අන්න තේරෙන දේවල් මේක තිබුණේ මේ සිත කිලිටිමත් කරන කාරණා 16 අපි අහන්න නිතර තියෙන දෙයක්. අපි ළඟ තියෙන දෙයක්, අපි රැක ගන්න හදන දෙයක්, අපි අතාරින්න අකමැති දෙයක්, අපි කතා කරන දෙයක්, දකින අය හම්බුනහම කතා කරන ඒවා. එහෙනම් මේවා නරක දේවල්. ඒවා කතා කරන්න, හිතන්න, රකින්න වෙන්නේම අපිට අකුසල සිතිවිලිමයි. සිත අපිරිසුදු වෙන එකමයි. ඒකෙන් අපි එය රකින්නවා නම් කිසිදු ගැටලුවක් නැහැ. අපි අපේක්ෂා කරන්න ඕනේ, අපි දැනගන්න ඕනේ, පතන්න ඕනේ දුගතියමයි. අපි ඒක අතාරිනවා නම් අපි සුගතියට අපටපත් වෙන්න පුළුවන්. ඔබවත් මමවත් අපිවත් මේ ලෝකෙ කිසිම කෙනෙක් කැමති නෑ දුක් විඳින්න කැමති සැපේ උතුම්ම සැපේ වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස නිවන් සැප පිණිස මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පිරිත් දේශනාව අපි අදත් ආශිර්වාද සූත්‍ර දේශනාව අපි අදත් පවත්වනවා. මේ වෙලාවේදී මේ ධර්ම දේශනාව තුළින් රැස් කරගත්තා වූ සීල කුසලානිසංස ධර්මයන් අපේ උපුල් පෙරේරා මහත්මයාගේ ආදරණීය පියාණන් වහන්සේ උදේපාල පෙරේරා මහත්මයාණන් 3 මාසයකට වගේ උඩදී පරලෝකසපත් වුණේ. එතුමා මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අමීෂා පීරිස් මහත්මියගේ මෑණියන් දින 7කට වගේ උඩදී පරලෝකසපත් වුණ සුසිලා රත්නායක මෑණියන් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මීට වසරකට වගේ උඩදී පරලෝකසපත් වන්නට විදුන කුමුදු නීද සිල්වා මාතාව අපේ සුමේද සිල්වා මහත්මයාණන්ගේ ආදරණීය මෑණියන් වහන්සේ මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම නාසා ආයතනයේ සේවය කරන ඒ විද්‍යාඥවරයෙක් හැටියට කටයුතු කරන සරත් ගුණපාල මැතිතුමාණන්ගේ ආදරණීය මෑණියන් වහන්සේ අපේ ශ්‍රී පාලිසා අප්සරා ඒ පවුලේ හිතවතෙක් හැටියට කටයුතු කරපු හිතවතියක් හැටියට කටයුතු කරපු මේ මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අපේ නායක හාමුදුරුවෝ නමින් සුභූති හාමුදුරුවෝ නමින් විභූති හාමුදුරුවෝ නමින් ඒ වගේම මා නමින් මේ පරිලෝක ගිහිල්ලා අපවත් වෙලා පින් බලාපොරොත්තු වෙන සියලු දෙනාටත් ඒ වගේම අපේ විහාරස්ථානයේ වැඩේද අපවත් වේවා දාලා පොඩි හාමුදුරුවෝ
සිරිරතන පොඩි හාමුදුරුවන්ටත් ඒ වගේම මේ වෛරස් තත්ත්වයන් හේතු කොටගෙන ජීවිතක්ෂයටපත් වූ සියලු දෙනාටත් මේ පින් හේතු භූත වෙලා නිදුක් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් ඒ වගේම රෝගී වෙලා ඉන්න හැම දෙනාටමත් ඔබටත් ඔබගේ දරුමුණුපුරු ඥාතීතවත් සියලු දෙනාටත් මව්පිය ඥාතීතුතුන් හැම දෙනාටමත් අපේ නායක හාමුදුරුවෝ ඇතුළු විහාරස්ථානයේ වැඩ ඉන්න සියලු දෙනාටත් ඒ වගේම මගේ මෑණියන් වහන්සේටත් මගේ ගුරුවරයන් වහන්සේ විද්‍යාලංකාර පරිණාධිපති නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මගේ සහෝදර ගිහි පැවිදි සහෝදරයන් හැම දෙනාටමත් දායකකාරකාදී සෑම සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ඔබටත් මේ පින් හේතු භූත වෙලා නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ යහපත අභිවෘද්ධිය සැලසේවා කායික මානසික ශක්තිය වඩා වර්ධනය වේවා තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ දේවාරක්ෂාවෙන් ජයශ්‍රී මා බෝධීන් වහන්සේ රුවන්වැලිසෑය චෛත්‍යරාජන් වහන්සේ ප්‍රධාන අටමස්ථාන 12 මස්ථාන වල ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ යහපත අභිවෘද්ධියම සැලසේවා හැම දිනාටම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වෛරය ක්‍රෝධය තණ්හාව ඊර්ෂ්‍යාව නැත්තෝ වෙත්වා හැම දිනාටම ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ලැබේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන අපි පිරිත් දේශනාව සිද්ධ කරනවා